අදහස් නම් පවුවෙන් ලෝකය කැවැලිවලට නොබෙරි ඥාන නිවහල් වී පියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිදෝ ඒ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පැවතෙන සිරිතේ මරු කතර ගිලි නොගිලේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසුනු බසින වීරිය සදා දියුණු වන සිටිවි ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක භාෂාන්තර විශාරද අග්ගමහා පඬිත අතිපූජ්‍ය දවුල්දෙන සිරි ඥානිස්සරාභිධාන මහා නායක ස්වාමීපාදයන් වහන්සේ ඇතුළත් අපි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ඇමතිතුමන්ලා ඇතුළත්ව මේ අවස්ථාවේදී ඒකාත්මික වන අපි සියලුම ආදරණීය ලබැලි හිතවතුනි හිතවතියනි තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ සත්තකින්ම සාකල්යෙන්ම ওই ප්‍රකාශය 100%ක්ම ඉෂ්ට කරන අවස්ථාවකටයි අපි මේ සම්ප්‍රාප්ත වී සිටින්නේ වසර 33කට වැඩි කාලයක් ප්‍රංශයේ වැඩ වාසය කරමින් මේ කාර්යය සඳහා අපකැප වී සූදානම්ව සිටින අපේ ගෞරවනීය පරවායර චන්ද්‍රරත්නාභිධාන ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ස්වාමීපාදයන් වහන්සේ විසින් කරනු ලබන මහඟු දායක තේදරන සත්කාරය පිළිබඳව ඔබ දැනුවත් කරන්නට මෙලහකටත් දැනුවත් ඒ දැනුවත්කම තවදුරටත් වර්ධනය කරන්නට සැදී පැහැදී සිටින අවස්ථාවකටයි අද අප මේ ඒකාත්මික වී සිටින්නේ. ඉතින් මේ කාර්යයේදී අප පස්වරු පහමාර පායිතිය 6 වෙනිතුරු පමණ දක්වාම මේ අවස්ථාවේදී ඔබ හා ඒකාත්මික වෙනවා ඔබේ සවන් තුළට ඒ කාර්යය ඒ කරන ලද කාර්යය දශක 3කටත් වැඩි කාලයක් තිස්සේ දරන ලැබූ මේ සත්කාරය ඔබ දැනුවත් කරන්නට ඔබ දැනුවත් වී සිටිනම් තවදුරටත් දැනුවත් කරන්නට මෙන්න තවත් වැදගත් කාර්යයකට උන්වහන්සේ අද පටන් සාරම්භක අත්වලක් සපයන දායකත්වයක් සපයන බවත් ඔබ වෙත ප්‍රකාශ කරන්නටයි මේ සන්ධ්‍යාව අප ඔබ හා ඒකාත්මික කරන්නේ. ඉතින් සංවිධානයේ මගින් මෙහෙවන වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවය ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. මම මේ අවස්ථාවේදී මෙම උත්සව සභාවේ මූලාසනය සඳහා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ඒ වගේමයි දෛවී භාෂා පරමේශ්වර භාෂාන්තර විශාරද අගමහා පඬිත අතිගරු දවුල්දෙන සිරි ඥානිස්සරාභිධාන අපේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මා පාද නමස්කාරයෙන් මෙම උත්සව සභාවේ මූලාසනය බාර ගන්න හැටියට මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පංචශීලයේ පිහිටවීම සඳහා අප වැඳ නමස්කාර කොට ආරාධනා කරනවා මේ අවස්ථාවට වැඩම කොට සිටින ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක භාෂාන්තර විශාරද අග්ගමහා පඬිත අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥානිස්සරාභිධාන මහා නායක ස්වාමීපාදයන් වහන්සේට බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සසර වසන තුරු රත්මාලි සැකිරණයි මහවෝ සෙවණයි දිසාවවයි සීගිරියයි මගේ රත්නමාලි සැකිරණයි මහවෝ සෙවණයි දිසාවවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙවනේ යලි උපදින්නත හේතු වාසනා වේවා හේතු වාසනා रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि උන්වහන්සේ යමක් කරන්නට ආරම්භ කරන්නේ නැහැ. ඒ වැඩේ තමයි කරන්න බැරි. ඒ කරන සෑම කාර්යයක්ම අද 100% සාකල්යේ සාර්ථක වෙනවා. ඒ බව ප්‍රාන්සිය ජීවත් වන අප හොඳටම දන්නා සක්සුදක්සේ අපේ අස්පනා පිටව දන්නා කාරණා. ඉතින් මේ නිසා උන්වහන්සේ අපි හඳුන්වන්නේ විශ්වකර්ම හාමුදුරුවෝ කියලා. ප්‍රාන්සිය විශ්වකර්ම හාමුදුරුවෝ. උන්වහන්සේ යමක් හිතුවොත් ඒ දේ සත්‍යකින්ම කරනවා තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණය. ලුබුජේ ප්‍රදේශයේ මහල් 3කින් සමන්විත නව විහාර මන්දිරයක් ඉදිකොට මේ විවෘත කළා පමණයි. ඉතාමත් මෑතකදී. ඉතින් මේ සියලු දෙනා උන්වහන්සේ පිළිබඳ දන්නවා. සියලු දෙනා උන්වහන්සේ ගැන සැලකන්නේ උන්වහන්සේ ප්‍රාන්සිය ජීවත් වන විශ්වකර්ම හාමුදුරුවෝ කියලා. අපිට මේ අවස්ථාව සලසා දෙනවා ඒ අපේ ගෞරවනීය චන්ද්‍රරත්නාභිධාන ප්‍රාන්සිය ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේට මේ අද කරන කටයුතු පිළිබඳව අරමුණු පිළිබඳව පැහැදිලි කරන අතරම ඔබතුමාලා පිළිගන්නට අපි ඉතාමත් ගෞරව පුරස්කාරය කරනවා අපේ ගෞරවනීය නායක හඳුන් වහන්සේට. මුලාසනේ වැඩ සිටින අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දුරන්දර අග්‍රමහා පඬිත දෞල්දෙන ශ්‍රී ඥානිසරාවිදාන නායක මාහිමිපාණන් වහන්සේ අපගේ ආරාධනෙන් අද මෙම ස්ථානයට වැඩම කර වදාලා උන්වහන්සේ මා ඊ타ත්ම කරුණාවෙන් යුක්තව මේ අවස්ථාවේ පිළිගන්නවා. උන්වහන්සේ
රෝගීවයි සිටින්නේ. අදත් උන්වහන්සේට ශල්‍ය කර්මයක් සිද්ධ කරලා තිබෙනවා උන්වහන්සේගේ මේ බෙල්ලේ. එහෙම තිබෙද්දිත් දීර්ඝ කාලයක් අප අතර තිබෙන සම්බන්ධය නිසා උන්වහන්සේ වැඩමව වදාලා අපි උන්වහන්සේ තාමත් කරුණාවෙන් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ හැමෝම මෙම අවස්ථාවට වැඩමව වැඩ සිටිනවා රෝහණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආමිපාණන් වහන්සේ. උන්වහන්සේත් අපි තාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ ශික්ෂා පදනම වෙනුවෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම අපගේ කටයුතු වලට හැමදාමත් අපට ගුරුවරයෙක් වගේ උපදෙස් දීපු අපේ අපවත් වී වදාළ කතරපුකුණේ ශ්‍රී ධම්මාවාස නායක හාමුදුරන්ගෙන් පස්සේ අපේ ගුරුවරයෙක් වගේ මේ හැම දෙයකම උපදෙස් දීපු අපේ ගල්කිස්සි වටරප්පල පාරේ බෞද්ධ ආයතනාධිපති කොළඹ නවකෝරළේ සංඝනායක අතිපූජ්‍ය දිව්‍යාගාය අසස්සි නායක හාමුදුරන් වහන්සේත් මා ඊ타මත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. හැමදාමත් ඉස්සෙල්ලාම මගේ ආරාධනෙන් ප්‍රංශයට වැඩම කළ අපේ හබරගඩ ඉන්ද්‍රරත්න නායක හාමුදුරන් වහන්සේ උන්වහන්සේත් මා ඊ타මත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම අපේ ගරුතර නායක හාමුදුරන් වහන්සේ ශ්‍රී සෝභිත නායක මාහිමිපාණන් වහන්සේත් මා මේ අවස්ථාවේ ඊ타මත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම හැඳන අපේ නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ ආනන්ද මහාවිද්‍යාලයේ හිටපු ආචාර්ය අපේ වේපතිර හේමාලෝක හාමුදුරන් වහන්සේ, ඒ වගේම නාට්‍ය කතිකාචාර්ය ආචාර්ය මල්වානි චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ පරපේ විමලරත්න හාමුදුරුවෝ, ඒ වගේම අපේ හල්විටිකල සෝරත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය මා ඊ타මත්ම ගෞරවයෙන් පිළිගන්නවා. මේ පවත්වපු මූලික උත්සවයේ විශේෂ අමුත්‍යක් හැටියට සහභාගී වෙච්ච අපේ අමරදේව මැතිතුමා පඬිත් අමරදේව මැතිතුමා මේ මැතිනියත් සමග අද පැමිණලා සිටිනවා. අපි දෙපළ විශේෂයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම අපේ ජාතිය පුනර්ජීවනයේ වෙනුවෙන් අද කැපවී සිටින නායකයෙක් හැටියට අපි කවුරුත් පිළිගන්න අපේ ජාතියට යමක් සිද්ධ වුණාම ඒ ස්ථානයේ නොබියව සිංහලයෙක් වශයෙන් එතෙන්ට යන එකම පුජ්‍යලයා හැටියට අපි අද පිළිගන්නේ වර්තමානයේ රජයේ අමාත්‍ය ධූරයක් දරන විද්‍යා තාක්ෂණික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය, ඒ වගේම අපේ පහුගිය කාලේ එතුමා තමයි පරිසර ඇමති ධූරයේදී විදුලි බල ඇමති ධූරයේදී පරිසර ඇමති ධූරය දරන කාලේ රජෙන් සත්‍යයක්වත් නැතුව එතුමා තම අමාත්‍යාංශය ගෙන ගියා. ඉතින් එතුමාට අපි ආරාධනය කළා අපේ සම්බන්ධය අනුව පහුගිය කාලේ පැරිසියට ගිහිල්ලා පැයක දේශනයක් සිද්ධ කළා. ඉතින් එතුමාටත් අපි ආරාධනය කළා අපේ ජාතියට පණ ගන්නන මේ මොහොතේ මේ අවස්ථාවට පැමිණ සහභාගී වන්නට කියලා. ඉතින් අපි එතුමාට මේ අවස්ථාවේ තාමත්ම කරුණාවෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති අපේ ගරු ජගත් සුමතිපාල මැතිතුමන් හැමදාමත් අපේ රටේ බෞද්ධයන් වෙනුවෙන් සිංහලයන් වෙනුවෙන් හඬක් නගන කෙනෙක්. අපි එතුමා මේ අවස්ථාවට පැමිණලා සිටිනවා. එතුමාත් ඉතාමත්ම ගෞරවයෙන් අපි මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම අපේ මහින්ද මඩිහේවා මැතිතුමා අද අප සංවිධානයේ මගින් ශික්ෂා පදනම මගින් ආරම්භ කරපු පසවි දරු දිරු අරමුදල, ඒ වගේම පරවාහර චන්ද්‍රරත්න පුණ්‍යභාරය කියන මේ දෙකේම ලේකම් හැටියට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශයේ ලේකම් මහින්ද මඩිහේවා මැතිතුමන් අපේ හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් පුදුම කැපවීමක් සිද්ධ කරන, බුදු ශාසනය වෙනුවෙන් පුදුම කැපවීමක් සිද්ධ කරන, විහාරස්ථාන වලට පුදුම සම්බන්ධකම් පවත්වන එතුමා අද මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඒ වගේම මෙම දරුවන්ට උදව් කරන්නට අද දවසේ එතුමා අපිට වතුර වගේම මේ ළමයින්ට අවශ්‍ය දේවල් සපයා දෙන්නට බෙහෙවින්ම එතුමා අද කටයුතු කළ තිබෙනවා. එතුමාත් අපි ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා ලංකාවේ ඉතාමත්ම වැදගත්, ඒ වගේම බොහෝ දෙනා දන්නා දෙයක් තමයි නේචර් සීක්‍රට් ආයතනය. ඒ ආයතනයේ අධ්‍යක්ෂකතුමා අද මෙතනට පැමිණලා සිටිනවා.
එතුමා ඊටාත්ම කාර්ය බහුල කෙනෙක්. ඒ වගේම සිංහල ජාතිය වෙනුවෙන් හැමදාමත් පෙනී සිටින කෙනෙක් එතුමා. ඉතින් එතුමා අපේ රටේ සිංහලයන් වෙනුවෙන් පුදුම සේවයක් සිදු කරනවා මා දන්නා පරිදි. ඉතින් එතුමාගේ පැමිණීම වගේම හැමදාම මේ ශිෂ්‍යත්ව දීපු ළමයින් වෙනුවෙන් එතුමාගේ නේචර් සීක්‍රට් ආයතනයේ නිෂ්පාදන හැමදාමත් පරිත්‍යාග කළා. මෙවරත් එතුමා එවැනි නිෂ්පාදන 600ක් පමණ පරිත්‍යාග කළ තිබෙනවා. ඒවා ඔබලා සෑම දෙනාවෙන් අපි පසුව බෙදා හරිනවා. ඉතින් එතුමාගේ පැමිණීමත් එතුමාගේ මැතිණියත් සමග මෙමි අවස්ථාවට පැමිණීම අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ එතුමාත් පිළිගන්නවා. ඒ වගේම ප්‍රංශයේ සිට පහුගිය කාලේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් හැටියට පළවෙනි ලේකම් හැටියට කටයුතු කරපු ජෝර්ජ් කුක් මහත්මයාත් මේ ස්ථානයට පැමිණලා තිබෙනවා. අපි තීරණය කළා එතුමාට අද අපේ සම්මානයකුත් දෙන්නට. මොකද පහුගිය කාලේ අපේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇතිවෙච්ච ප්‍රශ්නවලදී එතුමා ජෝර්ජ් කුක් මහත්මයා වුණාට සිංහලෙක් වගේ හැමතැනටම ජාතික ඇඳුම ඇඳගෙන යන කෙනෙක්. ඉතින් එතුමාට මා විශේෂයෙන් ආරාධනා කළා. ප්‍රංශයෙන් අවුරුදු 4ක සේවයෙන් පස්සේ එතුමා අද මේ ස්ථානයට පැමිණලා සිටිනවා. එතුමාටත් අපි මේ ස්ථානයට පැමිණෙන්න කියලා ආරාධනා කරා. එතුමාත් අපි අද මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම අපේ පනාගොඩ මැතිතුමන්, ඒ වගේම නිශානි පනාගොඩ මහත්මිය, ඒ වගේම අපේ ශිෂ්‍යත්ව දීම් කටයුතු වලදී අපේ ආරමුදලට බෙහෙවින් උදව් කරපු කපිතාන් ගාමිණී ගුණතිලක මැතිතුමා, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් පැමිණලා සිටින අපේ ඒ ආයතනයේ සේවය කරපු අපේ කටයුතු උදව් කරපු බන්දුසේන මහත්මයා, ඒ වගේම සූරිසිංහ මහත්මයා, ඒ වගේම අපේ නිරංජලා සරෝජනී මැතිණිය, ඒ වගේම අපේ අබේරත්න ඒකනායක මහත්මයා, ඒ වගේම බර්නාඩ් මහත්මයා ආදී සියලු දෙනා මේ අවස්ථාවේ විශේෂයෙන් පිළිගන්නවා මෙම අවස්ථාවට පැමිණීම ගැන. ඒ වගේම අපේ ප්‍රංශයෙන් අපේ කටයුතු වලට හැමදාම උදව් කරන රෝහිණී කාමර් මහත්මිය, වගේම අපේ පහුගිය කාලේ ප්‍රංශයට ගිහිල්ලා අපේ කටයුතු වලට උදව් කරමින් අපේ රටේ ජනතාව දැනුවත් කරන්න කටයුතු කරපු මහාචාර්ය සරත් වීරසූරිය මැතිතුමන් ආදී සියලු දෙනාම මේ අවස්ථාවේ මා විශේෂ අමුත්තන් හැටියට පිළිගන්නවා. ඒ වගේම අපගේ කටයුතු වලට එදත් මෙදත් හැමදාත් උදව් කරන අපේ මේ අද ශාලාව ලබා ගන්නට අපිට මේ උත්සවය කරන්නට කටයුතු කිරීමේදී මට උදව් සපයලා මේ ශාලාවේ සම්පූර්ණ ගාස්තු ගෙවපු සරත් අනුෂා මාතරාරච්චි යුවලට විශේෂයෙන් සරත් මාතරාරච්චි මහත්මයාට මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මෙම කටයුතු වලට අපිට දීපු අනුග්‍රහය ගැන. ඒ වගේම අපි ඔබතුමා මේ අවස්ථාවේ පිළිගන්නවා. ඉතින් ඒ වගේම අද මේ අවස්ථාවට පැමිණලා සිටිනවා අපේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා, ඉංජිනේරු වංශයට ගිහිල්ලා, ඒ වගේම හෙද සේවයට ගිහිල්ලා ඒ තත්ත්වයන් ලබාගෙන අද ඒවායේ සේවය කරන 58 දෙනෙක් පමණ අද අපගේ ආරාධනයෙන් මේ අවස්ථාවට පැමිණලා තිබෙනවා. මොකද අපි ශිෂ්‍යත්ව 1000කට වඩා අපි දීලා තිබෙනවා. ඒ දීපු ශිෂ්‍යත්ව 14න් දැනට අපි ශිෂ්‍යත්ව ක්‍රියාත්මක වන්නේ ළමයි 400 ගණනකට පමණයි අපි ශිෂ්‍යත්ව දැනට ලබා දෙන්නේ. එහැරනම 600 දෙනෙකුට වඩා දෙනෙක් අපේ ශිෂ්‍යත්ව ලබා දීම තුලින් අධ්‍යාපනය අවසන් කරලා තිබෙනවා. නමුත් අපි අපේ ආරාධනය පිළි අරගෙන අද මේ අවස්ථාවට පැමිණිපු පැමිණිලා රජයේ සේවයේ නැත්නම් අනිකුත් සේවාවන්හි නිරතව සිටින ඒ පිරිසට විශේෂයෙන් ආශිර්වාදාත්මකව සිහිපත් කරන අතරම ඒ සෑම දෙනාමත් අපි මේ අවස්ථාවේ පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනෙන් පැමිණි අනිත් සියලු දෙනාම මා මේ අවස්ථාවේ විශේෂයෙන් සෙක්සා පදනම ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ඒ වගේම අපගේ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සියලුම සංවිධාන වලින් ගෞරවයෙන් මේ අවස්ථාවේ සියලු දෙනාම මා පිළිගන්නවා. අනිකුත් සෑම දෙනාම පිළි අරගන්නවා. ඉතින් පිළිගැනීමේ කතාව ටිකක් අමාරු කතාවක්, අඩුපාඩු වෙන්නත් පුළුවන්. නමුත් මම ඉතාමත්ම කෙටියෙන් මේ සඳහන් කළේ. ඒ වගේම මට මගේ කතාවට තවත් අඩංගු විය යුත්තේ මේ අද කරන උත්සවයේ අරමුණ ගැන. මේ උත්සවයේ අරමුණ පැහැදිලි කිරීමේදී මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මේ අපි අවසාන ශිෂ්‍යත්ව උත්සවයේ 2014 අගෝස්තු මාසේ 16 වෙනිදා පැවැත්වෙන මෙම උත්සවය අපේ අවසාන ශිෂ්‍යත්ව උත්සවය කියන්නේ මින් පස්සේ අපි ශිෂ්‍යත්ව දීමක් සිදු කරන්නේ නැහැ.
දීපු ළමයින්ගේ ශිෂ්‍යත්ව ආධාර එසේම ලැබෙන අතර අලුතින් තැන්පත් මුදල් වලින් ශිෂ්‍යත්ව දීම් සිදු කරනවා. ඒ ශිෂ්‍යයන් අධ්‍යාපනය කෙලවර කළයින් පස්සේ මට මතකයි මේ හෝල් එකේදීම 1994 දෙසැම්බර් මාසයේ පැවැත්වුණා ශිෂ්‍යත්ව ආරම්භ කිරීමේ උත්සවය. ඒ උත්සවය ආරම්භ කළේ මම පවත්වපු දීප ව්‍යාප්තර චිත්‍රහා රචනා තරඟයේ චිත්‍ර 500ක් පැරිසි යුනෙස්කෝ ආයතනයේදී ප්‍රදර්ශනය කරන්නට යෙදුණා. ඒ යුනෙස්කෝ ආයතනයේ ප්‍රදර්ශනය කිරීම සඳහා එම චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නට යුනෙස්කෝ ආයතනය ලබා දීපු එතුමාණන් ගැන මා වචනයක් ප්‍රකාශ කරන්නට ඕන. එතුමාගේ අවසන් කටයුතු මේ මොහොතේ ඇමරිකාවේ කැලිෆෝනියාවේදී සිද්ධ වෙනවා. ආනන්ද ගුරුගේ මැතිතුමන් එතුමා අපට පියෙක් වගේ ගුරුවරයෙක් වගේ ආශිර්වාද කරපු කෙනෙක්. ප්‍රංශයේ අපේ කටයුතු වලදී අපිට පුදුම තරම් ශක්තියක් ලබා දීපු කෙනෙක්. එතුමාත් මම මේ අවස්ථාවේ තාමත්ම පුණ්‍යානුමෝදනා පූර්වක විශේෂයෙන්ම එතුමාට පින්පෙත් අනුමෝදන් කරමින් මේ අවස්ථාවේ අපි කරන කටයුතු වල ශක්තිය අනුමෝදන් කරමින් එතුමාත් මේ අවස්ථාවේ මා සිහිපත් කරනවා. ඒ උත්සවය තමයි මට හැඟීමක් ආවේ අපේ රටේ ළමයින්ගේ තිබෙන හැකියාවන් පිළිබඳව. ඉතින් මේ හැකියාවන් දැකලා ශිෂ්‍යත්ව 3කින් තමයි මේ වැඩසටහන ආරම්භ කරේ. ශිෂ්‍යත්ව 3කින් ආරම්භ කරපු මේ වැඩසටහන එදා උත්සවයේ මූලිකත්වයේ දරුවේ අපේ යහසිනායක හාමුදුරන්ගේ ඒ වගේම ප්‍රංශ ජාතික ජක්සුලියේ මැතිතුමන්ගේ රෝහන් සිල්වා මහත්මයාගේ මූලිකත්වයෙන් මාපරගම විපුලසන හාමුදුරන්ගේ සහභාගීත්වයෙන් චිත්‍ර තෝරලා ප්‍රංශයට ඇරලා ඒ චිත්‍ර තරඟයෙන් පළවෙනි ස්ථාන දෙවෙනි ස්ථාන දිනාගත් ළමුන්ගෙන් අතින් යුනෙස්කෝ ආයතනයේදී විවෘත වෙච්ච එම චිත්‍ර තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය මේ ශාලාවේදීම පැවැත්වුණා 1994 දෙසැම්බර් මාසයේ දවසක. ඒ අවස්ථාවේ මා කරපු කතාව දැන් තුන්හකට ඉස්සෙල්ලා ඔබතුමාලා අහන්න ඇති. නමුත් ඒ අවස්ථාවේ සිදුවෙච්ච සිදුවීමක් මට විශේෂයෙන් මතක් වෙනවා. ඒ නිසා තමයි මේ අවසාන උත්සවයට අපේ රටේ සිටින ශ්‍රේෂ්ඨතරම කෙනෙක් වන අමරදේව මැතිතුමාට මා ආරාධනය කළේ. එතුමා එදා මෙතන ඉන්න වෙලාවේ මෙතන වැඩ සිටපු අපේ වල්පොල රාහුල හාමුදුරන් වහන්සේ කිව්වා මට මතකයි මේ අමරදේව මහත්තයා මරණ පුජ්‍යලයක් නෙවෙයි. අමරදේව මහත්මයා හැමදාම අපි අතර ජීවත් වෙනවා. අමරදේව මහත්මයාලා වගේ අය ආවට අපේ මිනිසුන්ට ඒක ලොකු දෙයක් නෙවෙයි. ඇමතියෙක් කරේ මේක ආවොත් තමයි එයාලට කාටවත් ලොකු ගෙන්නේ කියලා. නමුත් අමරදේව මැතිතුමා අපිට හැමදාම ලොකු නිසා තමයි අද අපි මෙතෙන්ට ආරාධනා කරේ. එදා රාහුල හාමුදුරුවෝ අද අමරදේව මැතිතුමා ඇවිල්ලා මෙතන අමරා දේවිය ඇවිල්ලා නැහැ කියලා. අද අමරා දේවියත් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා අපි දෙන්නටම අපි විශේෂයෙන් ආරාධනා කරා සම්මානයක් දෙන ගමන්ම අපේ හැකියාව අනුව ලොකු සම්මාන දෙන්න පුළුවන් කවන්නේ නැහැ. අපි පොඩි සංවිධානයක් නේ. නමුත් අපි එතුමාගේ පැමිණීම නිසා මේ හාමුදුරුවන්ගෙන් සම්මානයක් එතුමාට තාම ලැබිලා නැති නිසා අපි මේ හාමුදුරුවෝ සියලු දෙනාම එකතු වෙලා එතුමාට අද සම්මානයක් පිරිනමනවා. ඒක ඉතාමත් වැදගත් සම්මානයක් කියලා මා විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම මා මතන කීපයක් ප්‍රකාශ කරන්නට ඕන. ශිෂ්‍යත්ව වැඩසටහන නතර කළාට මම ගොඩාක් ප්‍රංශයේ මට මන්තරන් නායකාරයෙක් නැතුව ඇති යුරෝ 9000ක් හොයන්න ඕන මං හදපු විහාරස්ථානට මාසිකව මම යුරෝ 9000 කියන්නේ ලක්ෂ 20කට වැඩි මාසෙකට. ඒ සියලු දේවත් කරන ගමන් මේ රටේ ජාතිය වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියන මගේ අදහස නතර වෙලා නැහැ. ඉතින් ඒ නතර වෙලා නැති නිසා ඒ වෙනුවෙන් අපේ මාවටා එකතු වෙලා සිටින ශ්‍රී ලාංකික සිංහල ජාතියේ පුනර්ජීවනය වෙනුවෙන් කැප වෙලා සිටින පිරිසගේ භික්ෂු මහා සංඝයාගේ ආශිර්වාදයෙන් ඒ වගේම ලෝකේ පුරා මම කරන වැඩසටහන ගැන පැහැදිලා උදව් කරන මට මතකයි අපෙන් ඉගෙන ගත් එක ශිෂ්‍යාවක් අජන්තා සෙව්වන්දි කියලා දොස්තරවරියක් අද එංගලන්තේ ඉන්නේ. අපේ ශිෂ්‍ය අපි සිංහලයෝ බෞද්ධයෝ හැටියට පුළුවන් තරම් අපේ විසින් කළ යුතු දේ තමයි අපේ ඉඩම් ටික ආරක්ෂා කර ගැනීමත් අපි අපේ සිංහලයන්ට ළමයි ඉපදවීමත්. පන්සලකට මහානගරන්ට දෙන ළමයෙක් අද ඇත්තේ නැහැ. පන්සල් 100 ගණන් අද වැහිලා ගිහිල්ලා. ඉතින් මේ තත්ත්වයේ යටතේ තව අවුරුදු කිහිපයක් යනකොට අපේ ජාතිය මහා අනාථ වෙච්ච ජාතියක් බවට පත් වෙලා අපි මේ රටේ තුන්වෙනි තැනටපත් වුණොත් අවුරුදු 2500ක් තිස්සේ
ලෝකයේ පැරණිම භාෂාව හැටියට මේ සිංහල භාෂාව අද අන්තර්ජාලයට ගියාම ඔබ සැමට දැක් ගන්න පුළුවන්. නමුත් අපේ ජාතිය අද ඒ තත්ත්වයෙන් ගිලිහා යන තත්ත්වයටපත් වෙලා තිබෙනවා. තාමත් කනගාටුදායකයි කියන්නට. ඉතින් ඒ සඳහා තමයි මම අපි චම්පේ කැමැතිතුමාට ආරාධනා කරේ. එතුමා කරපු කතාවල මේ ගැන මේ කටයුතු ගැන ප්‍රංශයට ගිහිල්ලා කරපු කතාවල මේ කටයුතු ගැන එතුමා බෙහෙවින්ම සඳහන් කරලා තිබෙනවා. අපේ ජාතියට පුනර්ජීවනයක් අවශ්‍යයි. අපි දන්නවා 30 අවුරුදු යුද්ධයක් තිබුණා අපේ රටේ. ඒ 30 අවුරුදු යුද්ධයෙන් අපේ රට නිදහස් කරගත්ත අපේ වර්තමාන ජනාධිපතිතුමා. ඒ ආචාර කරන්න පුළුවන් හැකියාවක් එතුමාට තියෙනවා. ඒ නිසා අපි ඒකටත් එතුමාට ගරු කරනවා. UN එකට ගිහිලා සිංහල භාෂාවෙන් කතා කරන්න හැකියාව ජනාධිපතිතුමාට තිබුණා. අපි ඒක නිසා එතුමාට ගරු කරනවා. නමුත් අද අපි ගරු ජනාධිපතිතුමාට කරුණාවෙන් කියන්නට ඕන ඔබතුමා හැර වෙන නායකයෙක් ඇත්තේ නැහැ අපට. වෙන කාට ගියත් මේ රට විනාශයි. ඒක නිසා ඒ විනාශ මුඛයෙන් අපිට ගොඩ ගන්න තියෙන එකම පුද්ගලයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතින් එතුමාට අපි කරුණාවෙන් කියනවා කරුණාවෙන් ඉල්ලනවා මේ රටේ හැම කෙනෙකුටම හැම පවුලකටම ළමයි 3 දෙනෙකුට සීමා කරන්න. නැත්නම් අපිට ළමයි සිංහල අයට වෙන මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්න ඕන මේ ළමයි හදන්න જાතියට. එහෙම නැත්නම් අපිට හැමදාමත් රුපියල් 5000 ගන්න මාසෙ ගන්නවා මේ ළමයි හදන අයට දෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එහෙම හදන්න පුළුවන් කමකුත් නැහැ. මොකද අද එදා කාලේ නම් අපේ අම්මලා තාත්තා ළමයින්ටත් අම්මලා තාත්තලා සම්පතක් නෙවෙයි. මොකද මේ ඇති වෙලා තිබෙන මේ රටවල් වල ඇති වෙලා තිබෙන විදේශ බලපෑම් අරමේව නිසා අනිත් එක ඊටත් වඩා අපේ රටවල් බොහෝ විට ඒ තත්ත්වයන් වලට මුහුණ දෙන්නට අපිට සිද්ධ වෙලා තිබෙනවා. නමුත් අනිත් ජාතීන්ට එහෙම නෙවෙයි. අපේ ළමයි රස්සවල ළමයි හදන්න පුළුවන් කමක් නැහැ. නමුත් අනිත් සමහර ජාතීන්ගේ අය එහෙම නෙවෙයි. ළමයි හදන්න ගෙදරට වෙලා ඉන්නේ මූණ වහගෙන කොවිලාත් ඉන්නේ මොන ළමයි හදන්න පුළුවන් ඕන තරම් හැකියාවල් තිබෙනවා. ඉතින් එයාලට ආරක්ෂාව තිබෙනවා. නමුත් අපේ ජාතියට එහෙම පුළුවන් කමක් නැහැ අනාගතේ. ගරු ජනාධිපතිතුමාගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාට පමණයි මේක කරන්නට පුළුවන්. මොකද වෙන පෙරණතෙක් මායවත් අපේ නායකයෙක් නැහැ. මේ රටේ දූෂණ ඒ වගේම හරියට නීතියක් නැහැ. අපි කවුරුත් දන්නවා මේ රට දූෂණයෙන් පිරීලා. නමුත් ඒ මොනවා තිබුණත් කමක් නැහැ. ඔබතුමා පමණයි නායකයෙක් හැටියට තමත් ඉතුරු වෙලා සිටින්නේ. ඒක නිසා ඔබතුමා කරුණාවෙන් අපේ රටේ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් රැක ගන්නට මේ හාමුදුරන් වහන්සේලා කරගෙන යන මේ කටයුතු වලට පුළුවන් තරම් ශක්තිය ලබා දීලා අපේ ජාතිය බේරා ගන්නට 2500ක් ප්‍රගතගෙන අපේ සංස්කෘතියත් සිංහල ජාතියත් රැක ගන්නට කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන් ඔබතුමාගේ මේ අවස්ථාවේ අපේ මේ අවුරුදු 20ක ශිෂ්‍යත්ව වැඩසටහනට තිත තබන අවස්ථාවේ මා විශේෂයෙන් ප්‍රකාශ කර සිටිනවා. ඉතින් මීට වඩා මට කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් අපේ වැඩසටහනේ යම් කිසි සීමාවක් තිබෙනවා. ඒ සීමාව යටතේ මිනිත්තු 20ක් පමණ තමයි මට කාල වේලාව ලැබිලා තිබෙන්නේ. ඉතින් මා මේ අවස්ථාවට පැමිණි ගරුතර මහා සංඝරත්නයට නැවතත් දෙපා නමද මගේ ප්‍රණාමය පිරිනම්මින් ඒ වගේම අනිකුත් විශේෂ අමුත්තන්ට මගේ කාරුණික ගෞරවය මේ අවස්ථාවේ පිරිනමින් ඔබ සෑම දිනාටත් ඒ වගේම අනිකුත් සියලු දිනාටත් තුන්රුවන්ගේ සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මා නියඬ වෙනවා. ත්වන් සරණයි. චිරජයතු අපේ ගෞරවනීය නායක සාම්ප්‍රදායන් වහන්සේට චිරත් කාලයක් නිදුක් නිරෝගීව වාසය කරන්නට වැඩ වාසය කරන්නට වරම් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊටාත්ම ගෞරව පුරස්සරව අපි කරන ප්‍රාර්ථනය. මා කලින් සඳහන් කළේ අද පොතෙන් පහන දැල්වන තවත් කටයුත්තකට ආරම්භයක්. ඒ පසවි දිරිදරු අරමුදල සඳහා ඒ පිළිබඳවයි උන්වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනු ලැබේ. අපි ඊළඟට ඊටාත්ම ගෞරව පුරස්සර වැරියුම් කරන ලබනවා. කොළඹ නව කුරුලේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද දිව්‍යාගා යසස්සී අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක දුරන්දර අග්ග මහා පඬිත රාජකීය පඬිත අපේ දවුල් දෙන ඥානශරාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. රුණු විශ්වවිද්‍යාලයේ කුලපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිත අපේ පල්ලත්තර සුමන ජෝතිනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය ශාස්ත්‍රපති පඬිත අපේ හබරකඩ ඉන්ද්‍රරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ ගුරු බිම විද්‍යෝදය මහා පිරිවෙනයි ඒ මහා පිරිවෙනේ වර්තමාන පරිවිනාධිපතිත්වය දරන රාජකීය පඬිත දර්ශනපති බලංගොඩ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ගරු ඇමති පාටලී චම්පික මැතිතුමනි පණ්ඩිත් අපේ ජාතික වස්තුවක් හා සමානව අද කටයුතු කරන අමරදේව මැතිතුමනි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සාම විනිසුරු ජගත් සුමතිපාල මැතිතුමනි ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශයේ මහා ලේකම් මහින්ද මඩිහේවා මැතිතුමනි ශ්‍රී ලංකා අධ්‍යාපන සංස්කෘතික හා සමාජික සංවිධානයේ භාණ්ඩාගාරික කුමාරසිංහ මැතිතුමනි අපේ පරවැහැර චන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සදාදරණීය මෑණියන් වහන්සේ ඇතුළු මෙහි සැපත් කාරුණික මහත්වරුනි මහත්මීනි වාසනාවන්ත පින්වතුනි ශිෂ්‍ය ශිෂ්‍යාවෙනි එක පැත්තකින් අපි ඉතාමත්ම සන්තෝෂයටපත් වෙනවා එක පැත්තකින් පොඩි දුකකුත් ඇති වෙනවා එකක් අවුරුදු 20ක් මුළුල්ලේ මේ රටේ දුකටපත් වෙලා අධ්‍යාපනය ගෙනියන්නට බැරුව නොඑක් විදිහේ අපහසුතාවෙන් පෙළිච්ච දරුවන්ට වසර 20ක් මුළුල්ලේ දීගෙන ආපු ශිෂ්‍යත්ව ක්‍රමය 20 වසරක් සම්පූර්ණ කරපු මේ අවස්ථාවේ නතර කරනවයි කියනකොට ටිකක් වේදනාවක් දැනෙනවා. නමුත් පරවැර චන්ද්‍රරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආවට ගියාට කිසිම වැඩක් කරන්නේ නැහැ. උන්වහන්සේ පිළිබඳව කතා කරනවා නම් පැය ගණනක් කතා කරන්න පුළුවන්. අද මුළු යුරෝපයේම ඊ타මත්ම ඉහළ පන්තියේ තමන් සතු ආරාමයක් ගොඩනගාගෙන විවිධ සේවාවල් ජාත්‍යන්තර වශයෙන්ොත් ශ්‍රී ලාංකික වශයෙන්ොත් සිද්ධ කරන හාමුදුරන් වහන්සේලා අතර පරවැර චන්ද්‍රරතන නායක හඳුරු ප්‍රමුඛත්වය ගන්නවයි කියන කමුතුවෙන් සඳහන් කළ යුතු දෙයක් නෙවෙයි. උන්වහන්සේගේ ගමන් මාර්ගය ආරම්භයේ ඉඳලා ගත්තාම නිකම්ම උඩුවියම් පාවාඩ මත ආපු ගමනක් නෙවෙයි. පුදුමාකාර දුකක් විඳ විඳ තමයි ප්‍රංශයේ අධ්‍යාපනය ලබා ගත්තේ. 1980 ගණන් වෙනකොට ප්‍රංශයේ ආරම්භ කර ආරාමය ගැන කල්පනා කරලා බැලුවාම ඇත්තටම හරියට සැතපෙන්න ආසනයක් නිදාගන්න ඇඳක් නැතුව හරි ඉඩකඩක් නැතුව මොනතරම් දුක් විඳද වැසිකිලි කැසිකිලි පහසුකම් කොයිතරම් දුක්ඛිත තත්ත්වයෙන් තිබුණාද කියලා වචන වලින් කියන්න බෑ. මේ ගැන හොඳ අවබෝධයක් මේ අද මේ වැඩ ඉන්න අපේ ගරු කටයුතු හබරකඩ ඉන්ද්‍රරතන නායක හඳුරෙහි වැඩ හිටිය නිසා දන්නවා. අද ජිනීවා බෞද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපතිත්වය දරන ආචාර්ය තවලම ධම්මික හාමුදුරුවෝ වැනි හාමුදුරුවෝ දන්නවා මේ ගමන් මාර්ගය කොච්චර දුක් විඳද ආරම්භ කළා පාත්තාගෙන ආවේ කියලා. නොසැලෙන මනසක් බුදු වදනින් කියනවා නම් පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කිසිම සැලවීමක් නැතුව ඒ ගමන් මාර්ගය අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා ක්‍රියා කරමින් ආවා. අපි සිහිපත් කරනවා හැමදාමත් මේ ජාතිය වශයෙන් ආගම වශයෙන් උදාර සේවාවක් සිද්ධ කරපු මේ අපේ පරවැහැර චන්ද්‍රරතන නායක හඳුරන්ට ඉතාමත් හොඳට කෙලින් ඉන්න සෙවණක් ලබා දීම ආදී සෑම කටයුත්තකටම පෙරමුණ ගැන කතා කරමින් වැඩ කටයුතු කරපු ආචාර්ය ආනන්ද ගුරුගේ මහත්මයා පින්දීමෙන් යුතුව මා මේ වෙලාවේදී සිහිපත් කරන්නට කැමැති. එවැනි ගමන් මාර්ගයක ඇවිල්ලා තමයි පළමු කොට චිත්‍ර ප්‍රදර්ශන ආරම්භ කළේ. 3000කට වැඩිය මේ රටේ දරුවෝ හරි ලස්සන චිත්‍ර ඇඳා. ඒවට අපි දිවා රෑ මාන්ති වෙලා
තේරීම් කටයුතු සිද්ධ කළා තමයි 94 අවුරුද්දේ අර මතක් කළ විදිහට යුනෙස්කෝ එකේ චිත්‍ර ප්‍රදර්ශනය කළේ. මහා පුදුමාකාරයි. චිත්‍ර ප්‍රදර්ශනයේ විවෘත කළේ පළවෙනි තැන් ගත්ත දරුවෝ දෙන්න ලංකාවෙන් ගිහිල්ලා ඕනතරම් බලවතුන් හිටියා, ජගතුන් හිටියා. කිසි කෙනෙක් නෙවෙයි. චන්ද්‍රරත්නගේ මනස වැඩ කරපු හැටි බලන්න දුප්පත් දරුවට තමයි එදා යුනෙස්කෝ ආයතනයේ තැන දුන්නේ. ඒ වගේ ඒ චිත්‍ර ප්‍රදර්ශනයේ මම එදා ඇස් දෙකෙන් දැක මොන තරම් ප්‍රංශ ජාතිකෝ, වියට්නාම්, කාම්බෝජ, ලාओස් ආදී විදේශීය ජාතිකයන් කොච්චර ආදරයකින් ඇවිල්ලා ප්‍රදර්ශනයේ නැළඹුවාද කියලා. මම හිතනවා ප්‍රංශේ අපේ චන්ද්‍රරත්න නායක හඳුනගේ මනස විප්ලවයක් ඇති කරපු දවස තමයි එදා. එදා තමයි අදිෂ්ඨාන කරගත්තේ මේ වගේ දරුවන්ට කරන්න පුළුවන් උපකාර කරන්න ඕන කියලා. කාරුණික බුද්ධිමත් මහත්ම මහත්මීනි පූජනීය මහා සංඝයා වහන්සේ එදා පටන් ආරම්භ කරපු ඒ කාර්යයේදී වෙන කිසිම දෙයක් නැහැ. පරවැඩ චන්ද්‍රරත්න නායකවන්ට දීපල කියලා වස්තුව කියලා මොනවත් ඇත්තේ නැහැ. ලැබෙන තුවායද සබන් කෑල්ලද සෑම දෙයක්ම මේ රටේ දරුවන්ගේ සුභසිද්ධිය දා යොදවා මේ ශිෂ්‍යත්ව ක්‍රමය පාත්වාගෙන ආවා. දැන් පසවි දරුදිරි ඒ ඊටමත් වැදගත් වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. දුර බැලුවා අපේ නායකාන්දර අපේ ජාතියට මොකද්ද වෙන්න යන්නේ? අපේ ආගමට මොකද්ද වෙන්න යන්නේ කියලා හරියට කල්පනා කළා. කල්පනා කරපු නායකහාඳුරෝ මෙච්චර කල් සුනාමියෙන් විපතටපත් වෙච්ච අයට ගෙවල් හැදුවා. ඒ වගේම සටන් බිමේදී අපමණ අංග පසඟ නැති වෙච්ච අහිංසක ඒ සොල්දාදුවන්ට රණ විරුවන්ට විවිධාකාර ගෙවල් සහ විවිධ දීමනාවල් දුන්නා. රජයේ රෝවල් වලට යන්ත්‍ර සූත්‍ර ඒ වගේම විවිධ අවශ්‍ය උපකරණ ආදී සෑම දෙයක්ම වර්ෂයක් පාසා දුන්නා. රජයේ පාසල් වලට නොඑක් විදිහට විහාරස්ථාන වලට විවිධ අනුග්‍රහ දක්වමින් ඇවිල්ලා අද එදා 1994 අවුරුද්දේදී මහා විප්ලවීය හැඟීමක් සිතේ ඇති කරගත්තද අද මේ ශිෂ්‍යත්ව ක්‍රමය නතර කළා ඉවර වෙලා පසවි දරුදිරි වැඩපිළිවෙල තව තවත් ව්‍යාප්ත කිරීමට මම හිතනවා මහා විප්ලවීය හැඟීමක් ඇති කරගෙන තමයි අද මේ පාත බණට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ශිෂ්‍යත්ව ක්‍රමය නැති වුණා කියලා වේදනාවක් ඇති වුණත් අපට පේනවා අනාගතයේදී උන්වහන්සේගේ මුළු ශක්තියම යොදවනවා මේ කාර්යයට. කිසිම පුදුමයක් ඇත්තේ නැහැ. අපේ පරවැල චන්ද්‍රරත්නහරෝ කතා කරනකොට කියනවා අවුරුද්දකට මාසයකට වරක් දැන් යුරෝ ලක්ෂ ගණනක් ගෙවන්න සිද්ධ වෙලායි කියලා කියනවා. නායකහඳන්ට ඕකේ එක අමාරු දෙයක් නෙවෙයි. අපි දන්නවා උන්වහන්සේ ගිනුම් වල නම් සතයක් නැහැ. නමුත් හැමතිස්සෙම අරගෙන බැලුවාම මොනවටද පිටරට මිනිස්සු යන්නේ? Taman සල්ලි හම්බ කරන්න, පවුල් නඩත්තු කරන්න, දීපල රැස් කරන්න. නමුත් ප්‍රංශයට ගිහපු ලාංකිකයෝ මම දන්නවා පරවැල චන්ද්‍රරත්නහරෝ ගෙනියන වැඩපිළිවෙල නිසා අද හම්බ කරන සල්ලි කොච්චර ලාංකිකෝ මේවට කැප කරනවද? හැමතිස්සෙම කතා කරනකොට කියන්නේ මට කිසි බයක් නැහැ. තුම්මහල් ගොඩනැගිල්ලක් විහාර මන්දිරයේ සංඝාවාස සහිත හදලා මාර්තු මාසයේ 30 වෙනිදා විවෘත කළා. අපේ ගුරුගේ මැතිතුමාත් ඒකට සහභාගී වුණා. අපි සහභාගී වුණා. එදා අරගෙන බැලුවත් මට පුදුමයි අපේ පන්සලකට එන්නේ නැති තරම් ලාංකිකයෝ විතරක් නෙවෙයි වියට්නාම්, කාම්බෝජ, ඇමරිකා ඒ වගේම එංගලන්ත ආදී විවිධ රටවල ජනතාවගෙන් පන්සල පිරීලා පුදුමාකාර වටින විදියට විහාරස්ථානය ගොඩනගලා තිබෙනවා. දර්ශනීය ලෙස ගොඩනගලා තිබෙනවා. එවැනි විහාරස්ථානයක් ආරම්භ කරන්න ණය වුණාට කවදාකවත් උන්වහන්සේ අතරමං වන්නේ නැහැ. ලාංකිකයන් වගේම අර කලින් මතක් කළ රටවල අය පුදුමාකාර ආදරකින් දරුවෙක් රැකගන්න වගේ අනුශාසකයන් වහන්සේ නමක් රැකගන්න වගේ ශ්‍රේෂ්ඨතම ආදර සම්පන්න බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් රැකගන්න වගේ හැම කෙනෙක්ම ආරම්භ කරන වැඩපිළිවෙල සාර්ථක කරන්න දෙන පරිත්‍යාග නිසා චන්ද්‍රරත්න නායක හඳුරන්නේ ඔබ වහන්සේ කවදාකවත් දුක් වන්නට එපා. ඔබ වහන්සේ අතරමං වන්නේ නැහැ. ඔබ වහන්සේ සමග දිව්‍ය ලෝකේ යන්නට මේ කවුරුත් එකට එකතු වෙලා මේ කාර්යයන් සිද්ධ කරනවා. මේ කාර්යයන් සිද්ධ කිරීමේදී ඇත්තටම නොපෙනෙන මහා බලවේගයක් තිබෙනවා. චන්ද්‍රරත්න හඳුරන්න තියෙන ලොකුම ශක්තිය තමයි ඒ අර ඉස්සරහා පුටු පේරියේ මැදින් වාඩි වෙලා ඉන්න ජේෂ්ඨ අමාත්‍යාංශයේ ලේකම් මහින්ද මඩිහේව මැතිතුමා නැත්තම් මේ සල්ලි හරියට පරිහරණය කරන්නට අර කුමාරසිංහ මැතිතුමා සමග ගන්න උත්සාහය නිසා තමයි ලැබෙන හැම සතයක්ම නිවැරදිව දිය යුතු තැනට දෙමින් වියදම් කරමින් මේ කාර්යයන් සිද්ධ කරන්නේ. ඒ නිසා මහා හයියක් ලොකු ශක්තියක් මේ ආයතනයේ මගින්
අද ඇති කරගෙන පාත්වාගෙන යනවා. මගේ අනුශාසනාව මීට වඩා අධික කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව හැමතිස්සෙම ලංකාව ගැන පුදුමාදරයක් හැම වෙස්සෙම ආගම ගැන කතා කරන්නේ. උන්වහන්සේගේ පත්තරය දෙනෙත පත්තරය අරගෙන බලන්න හැමතිස්සෙම ලියන්නේ ජාතික ප්‍රශ්න ගැන, ආගමික සිතුවිලි ගැන, රට ගලව ගන්න ආගම නගා සිටවන්න වැඩ කරන්න කියන උපදෙස් තමයි දීලා තිබෙන්නේ. මේ වගේ රටක් වටින හාමුදුරු කෙනෙක් අපට ලැබීම මහා භාග්යක්, මහා වාසනාවක්. උන්වහන්සේ අර මිනුවන්ගොඩ යටියන ඉතාමත් වැදගත් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ආරම්භ කළා. ලංකාවේ විවිධ සේවාවන් සඳහා දොර විවෘත කරලා පවත්වාගෙන යනවා. මේ සියල්ලම අරගත්තයින් පස්සේදී අද ඉතාමත් සතුටුයි. ශිෂ්‍යත්ව ලබාගෙන සෑහෙන පිරිසක් අධ්‍යාපනය ලබා ගත්තා. දැන් දවස් දෙකකට කලින් මගේ පන්සලට ආව තරුණ මහත්තයෙක් මට ඇවිල්ලා කියනවා, නායක හඳුරන්නේ මම ආවේ වෙන කිසිවක් නිසා නෙමෙයි. මට ලියුමක් ලැබිලා තියෙනවා. මට ලියුමක් ලැබිලා තිබෙනවා අද දවසේ බණ්ඩාර සම්මන්ත්‍රණ ශාලාවේ රැස්වීමට එන්න කියලා. නිවාඩු අමාරු වුණත් මම අද දවසේ ඒකට එනවා. හේතුව මම හැදුවේ, මම වැඩුවේ, මම අමාරු තත්යකට පත් වෙන්නට ගියපු වෙලාවේ, පොත් ටික ගන්න බැරි වෙලාවේ, පාසුකම් ගාස්තු ගෙවා ගන්න බැරි වෙලාවේ චන්දරතන නායක හඳුරන්ගේ ශිෂ්‍යත්වයෙන් තමයි මම ඉගෙන ගත්තේ කියලා මට වැඳලා කියනවා, මට පින් දීලා කියනවා. ඒ තරම් ඉතාමත්ම හොඳට කෘතගුණ දක්වන දරුවෝ ඉන්නවා. සමහර අය පළ නෙලා ගන්නකම් විතරයි ඊට පස්සේ ආමතක කළා දානවා. නෑ, අපේ ඉතාමත් හොඳ වාසනාවන්ත පිරිසක් ඉන්නවා කෘතගුණ දක්වනවා. ඒ නිසා කාරුණික වාසනාවන්ත ශිෂ්‍යත්ව ලාභීව කටයුතු කරපු අද රැකියාවටපත් වෙලා ඉන්න සියලු දෙනාට මම ආරාධනා කරනවා, ඔබේ වැටුපෙන් මාසෙකට කීයක් හරි මේ පසවිදරු අරමුදල සඳහා පරිත්‍යාග කරන්න. ඔබට යම් කිසි මුදලක් ලැබෙනවා නම් ඔබගේ නැණනුවන වර්ධනය කරන්න කටයුතු කරපු පරහර චන්දරතන නායක හඳුරන්ගේ නාමයෙන් ඔබ මේ රටේ හැදෙන වැඩෙන දරුවන් සඳහා, අම්මලා තාත්තලාගේ නඩත්තු කරගන්න බැරි දරුවන් නඩත්තු කිරීම සඳහා යම් පරිත්‍යාගයක් කරන්න කියලා මා කාරුණිකව මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. එපමණක් නෙවෙයි, දරුවන් වැඩි වෙනකොට නඩත්තු කරගන්න අමාරුකමක් මව්වරුන්ට පියවරුන්ට තියෙනවා. මේ රටේ සල්ලිකාරයෝ කොච්චර සල්ලි වියදම් කරනවද අනිසි අන්දමට. නොඑක් විදිහේ උත්සවවලට, බාල් නටන්නට, ක්‍රීඩා උත්සවවලට කොච්චර වියදම් කරනවද. මම ආරාධනා කරනවා මේ රටේ තමන්ගේ ඥාණය තිබෙනවා නම්, තමන්ගේ මතු දරු පරම්පරාව ගැන කල්පනා කරනවා නම්, රට රකින්නට, ජාතිය රකින්න, ආගම රකින්නට කල්පනා කරනවා නම්, ඒ හැම දිනාටම ආරාධනා කරනවා පස්වෙනි දරුදිරි සංවිධානයේට යම් පරිත්‍යාගයක් කළා එක දරුවෙක් හරි බාර ගන්න අධ්‍යාපනය ලබා අවසන් වෙනකන් ඔබට මහ පිනක්. එහෙමනම් ඒ වගේ උදාර මහා සේවාවකට අත්තිවාරම දමන දවසක්, එවැනි දවසක අපේ පරවැර චන්දරතන නායක හඳුරන්ගේ සියලුම බලාපොරොත්තු සාර්ථකත්වයට පත් වෙන්නට තුනුරුවන්ගේ සරණ ලැබේවා. අමරදේව මැතිතුමාණන් ප්‍රදාන ඔබ සෑම දිනාටම මේ උතුම් උත්සවයට සහභාගී වීම ගැන මම නැවතත් ස්තුතිය ආශිර්වාද පළ කරමින් හැදෙන වැඩෙන දරු පරපුරටත් ඔබටත් අනාගතයේ ශ්‍රේෂ්ඨ යහපත් රට ජාති ආගමණයෙන් උදාර සේවාවක් සිද්ධ කරන මිනිසයන් වශයෙන් කල්ගත කරන්නට සෑම දිනාටම මම ප්‍රාර්ථනා කරනවා තුනුරුවන්ගේ සරණ ලැබේවා කියලා. වැදගත් කටයුතු කිහිපයක්ම තිබෙනවා. උන්වහන්සේ සඳහන් කරන අවස්ථාවේදී අපේ පූජ්‍යපාද යසස්සී නායක හාමුදුරුවෝ සඳහන් කළ ආකාරයෙන් පසුගිය දැනට මාස කිහිපයකට පෙර ආතුව ප්‍රංශයේ ඉදිකළ නව විහාර මන්දිරය නැත්නම් ලුබුජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ එම මන්දිරය විවෘත කිරීමේ උත්සවයේදී මට මතකයි සිද්ධියක්. මහාචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමන්. මහාචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමන් පිළිබඳව මා දැනගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. මහාචාර්ය ගුණපාල මලසේකරයන්ට පසුව ඉඳපු අපි දන්නා, අපි අද්දුටු, අපි දැකපු එකම බලවත් ප්‍රබීණ විද්වතානන් හැටියටයි අපේ නායක හාමුදුරුවෝ සඳහන් කරනවා. උන්වහන්සේට ප්‍රධාන වශයෙන්ම පුරුකක් වූයේ, අත්පලක් වූයේ, විශාල ස්ථානයක් වූයේ එතුමන් බව මහාචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමන්. මහාචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමන්ගේ අවසන් කටයුතු මාසතන්නේ අද දිනයි සිදු කෙරෙනවා. ඉතින් මේ නිසා අපේ බලවත් සාතිශය සංවේදීය යත්තාගේ ආනන්ද ගුරුගේ මැතිතුමන්ගේ අභාවය පිළිබඳව කතා කරන්නට තාවත්ම අපේ ආදරණීය ගෞරවනීය මහාචාර්යතුමාට
අභියෝග ජයගත් 33 වසරක ප්‍රංශී ජීවිතාවේදී මුලසුන උසුලන ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද අග්‍රමහා පඬිත අතිපූජ්‍ය දෞද්දන ශ්‍රී ඥානස්තරාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ මගේ උත්පත්ති ඉඳලා අද වෙනකන් ජීවිත කතාව කතිකාචාර්ය ආචාර්ය මල්වානි චන්ද්‍රරත්න හාමුදුරන් අතින් සිද්ධ කරනවා. නමුත් අපේ මූලාසනයේ වැඩ සිටින කරුතර නායක හාමුදුරන් වහන්සේට මේ අවස්ථාවේ මෙම ස්ථානයෙන් පිටව යන්නට ඕනේ කියලා ප්‍රකාශ කරනවා. උන්වහන්සේ රෝගී තත්ත්වයෙන් පසුව නිසා ඒ නිසා උන්වහන්සේට මේ පොත මුල් පිටපත හැටියට අපේ සාහිත්‍ය සිංහල සාහිත්‍යයට ඒ වගේම බෞද්ධ සාහිත්‍යයට සංස්කෘත පාලි සාහිත්‍යයට මේ සියලු දේවල් වලටම සේවය කරපු ශ්‍රේෂ්ඨ උගතෙක් හැටියට පඬිවරයෙක් හැටියට වගේම අග්‍රමහා පඬිතු උපාධියෙන් බුදුමේ අග්‍රමහා පඬිතු උපාධියෙන් උන්වහන්සේට පිළිගන්න ලැබු උන්වහන්සේට මේ පොත මම මුල් පිටපත මේ අවස්ථාවේ උන්වහන්සේට පිළිගන්වනවා. මේ අවස්ථාවේදී කතාවක් පැවැත්වීමට පුළුවන් කමක් නැත්තේ. මාසිකින් දෙකකින් පමණ අවුරුදු 100ට කියවන තබන්නා වූ තැරැත්තෙක් නිසා. එම දුර්ත වයසේ සිටින්නා වූ මට කතා කිරීමට නොහැකි කියන බව මහා සංඝයා වහන්සේ දැනවදාරනවා ඇති. මේ ගිහි පිරිනැසුසේ සලකා ගන්න. නමුත් වචන දෙක තුනක් මා මේ වේලාවේදී ප්‍රකාශ කළ යුතු තිබෙනවා. මේ ඊට වැදගත් අවස්ථාවට අපට සහභාගී වීමට සහාය දුන්න එමෙන්න මෙබඳු උසස් කටයුතු සිද්ධ කරන්නා වූ අපේ පන්සලේ සංඝනායක පරවැහැර චන්ද්‍රරත්න ස්ථිරපාදයන් වහන්සේට අපේ පළමුවෙන්ම තුරුණුවන්ගේ පීඨ දිව්‍යංගේ දේවාශීර්වාදය ලැබීමෙන් තවතවත් ඉදිරියට රටට ජාතියට සේවය කිරීමට උන්වහන්සේට දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි කියා මාගේ ප්‍රාර්ථනාවයි. එමෙන්න මේ පිළිබඳව ආධාරෝපකාර කරන්නා වූ සියලු දෙනා වහන්සේටත් වී පින්නතුන් සෑම දිනකටම මාගේ ආශිර්වාදයේ හිමි වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා. අපේ ජාතියට සංස්කෘතියට ආගමට සිද්ධ වෙලා තිබෙනා වූ විපත්තිය දැඩි සංවේගයෙන් උන්වහන්සේ විසින් පළමුවෙන්ම ප්‍රකාශ කරන්නට යෙදුණා. මේ ගැන මාමුතුවෙන් කියන්නට උවමනා කරන්නේ නැහැ. ක්‍රමයෙන් අපේ ජාතිය සිංහල ජාතිය පිරිහිගෙන යනවා. එවැගේම අපේ සාහිත්‍ය අතින සියලු දේවල් පිරිහිගෙන යනවා. අපරාධ දූෂණ ආදියෙන් අපේ රට පිරිහි ඇති. මේ සියල්ල නැති කරලීමට අපේ මහා සංඝයා වහන්සේත් අපේ ගිහි පින්නතුනුත් වීරය කරනවා ඇතේ කියා මල් කල්පනා කරනවා. මහා සංඝයා වහන්සේටත් ඔබ සෑම දිනකටම තුනුරුවන්ගේ පීඨ ලැබේවා, දිව්‍යංගේ දේවාරක්ෂාව ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් මට යෑමට මහා සංඝයා වහන්සේ අවසර දෙනු ලැබුවා. පණ්ඩිත් අමරදේව මහා ගාන්ධර්වයාණන් මට මතක හැටියට නෙදර්ලන්තයේද කොහෙද සිට ප්‍රංශයට ගෙන්වාගෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අපි හැන්දෑවේ එකතු වුණා. අපේ පන්සලේ අපේ නායක හාමුදුරුවෝ සංවිධානය කළේ මේ ගීතයක් ඇති වෙච්ච හැටි කොහොමද? මధుවන්ති වගේ වැඩසටහන් කොහොමද බිහිවුනේ? ගුවන්විදුලි ඒ කාලේ ඉතාමත් වැදගත් වැඩසටහන් සම්භාරයක් ඒ බිහි කළේ කොහොමද?
මහගමසේකර ආනන්ද සමග එතුමන් මේ ගීත ලියනකොට සංගීතය කරමින් අපි කොහොමද මේ ගීතේ ගායනා කරපු විදිය කොහොමද කියලා එදා හැන්දෑවේ අපි බොහොම ලස්සනට කතා බහ කරා. මම හිතන්නේ අපේ මහා ගාන්ධාර්වයන්ට මතක ඇති. 1988 වගේ තරමේ කාලෙදී. අන්න එතුමාලන් ওই කාලේ ඉඳලම අපිත් එක්ක බොහොම සමීපව හිටියා. අපි ඒක නැති වුණත් අපි පරවාහැර නායක හමුදුවත් එක්ක බොහොම සමීපව හිටියා. ඉතින් මේ නිසා මේ අවස්ථාව අන්න මහා විශාල දිගු ඉතිහාසයක ගමන වෙනුවෙන් එතුමන්ට පිදෙන උපහාරයක්. ඇත්තටම මම අහගෙන ඊයේ සන්ධ්‍යාවේ අපේ නායක හාමුදුරුවෝ ස්වාධීන රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ කළා. අපි දෙන මේ තෑග්ග මේ මහා ගාන්ධාර්වයන් ඉතාමත් පුංචි තෑග්ගක් වෙන්න පුළුවන්. මොකද එතුමන්ට ලැබෙන්නේ මහා විශාල තෑගි. යාමතරාගෙන යාමට පොහොසත් ප්‍රතිභාපූර්ණ විභාවයන්ගෙන් අලාකිත පෝෂණය කළ සංගීත අරණේ හෙළ මහා මුනිවර චරිතයේ උපහාර වශයෙන්ද එසේම ආධුනික කලාකරුවන්ට අනුකරණවාදීන් ලෙස නොව නිර්මාණකරුවන් ලෙස පියවර තැබීමට අවශ්‍ය ගුරුහරුකම් ලබා දුන් උත්තම ගණයේ සුදීමත් දිසාපාමු ඇදුණු චරිතයේ ගෞරව වශයෙන්ද තත් ශිල්ප ඥානයේ සුඛීය සෞර්වයෙන්ද මානව හිතවාදී බවත් දයා දාක්ෂිණාදී ගුණේ චාරකොට සාදු සම්මත සමාජයක් නිර්මාණය කිරීමට සදුපදේශයන් සම්ප්‍රදානය කළ ප්‍රශස්ත මානව චරිතයට ප්‍රණාම වශයෙන්ද ප්‍රාචීන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අනුබද්ධ ශික්ෂා පදනම මගින් සියල්ලන්ගේ විමහත් සම්භාවනාවට පාත්‍ර පඬිත් විශාරද WD අමරදේව නම් වූ මහා ගාන්ධාර්වයන් වෙත එම සම්මානීය ප්‍රදානය කළ වදයි. මුචපාද පරවාහැර චන්ද්‍රරත්න ඉවලා අමරදේව මැතිණියකත් ඇරෙන්න කරනවා මේ අවස්ථාවේදී. මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වෙන තාමත් ගෞරවයි. දරුවන් 4 දෙනෙකුට වගේ අවස්ථාව සලසා තිබෙනවා අපේ නායක හාමුදුරුවෝ. මේ අවස්ථාවේදී ඔවුන්ගේ අදහස් දක්වන්නට මුලින්ම පැරයුම් කරනවා දැනට විනාඩි 4ක් වගේ කාලය දෙන්නට පුළුවන්. නායක හාමුදුරුවෝ දැනීම් බිමක් කරනවා විනාඩි 4ක පමණ කාලයකින් ඔවුන්ගේ කතා පවත්වන හැටියට සඳහන් කරන්නට අවශ්‍යයි වෛද්‍ය වරේකු අපේ දුටුවා පොල්තෙල් පහන දැල්වීමේදී කරවනැල්ල රෝහලේ වෛද්‍ය අරවින්ද මහතා මේ පිළිබඳව සඳහන් කරන්නට ඕන. නමුත් මම හිතන්නේ මෙන්න මේ HKAS උදයංගනී මෙනෙවිය වියතුයි මාධ්‍යවේදිනියක් හැටියට කටයුතු කරන ලබන්නේ ශිෂ්‍යත්ව ලාභී දරුවෙක්. එතුමිය තුමෙකු ලෙස කටයුතු කරන ලබනවා. එම මහතා වෛද්‍ය මරයානන්ට අපි අවස්ථාව සලසා දෙනවා. ඒ ශිෂ්‍යත්ව ලාභී තවත් දරුවෙක් මේ. PVR පතිරණ වෛද්‍යචාර්යතුමා සඳහන් කරන්න ඇත්ත වශයෙන්ම ඔබ මුලින්ම අධ්‍යාපනය ලැබුණේ දෙහියත්ත කණ්ඩිය වගේ දුෂ්කර ප්‍රදේශයක. මගේ තාත්තා දුප්පත් ගොවියෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. මගේ අක්කත් දැනට වෛද්‍යවරියක් විදිහට සේවය කරනවා. මම විශ්වවිද්‍යාලයට තේරීපත් වෙනකොට මගේ අක්කත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් සිටියේ. මගේ තාත්තට ලොකු හැකියාවක් තිබුණේ නැහැ. අපි දෙන්නගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරන්නට. මොකද
ගොඩක් දැඩි දුෂ්කරතා හමුවේ අපේ පවුල ජීවත් වුණේ ඒ කාලේ. ආර්ථික දුෂ්කරතා වගේම වෙනත් දුෂ්කරතාත් විශාල ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒ කාලේ මට මගේ මිතුරියකගේ මව හඳුනනවා අපේ ගරුතර ස්වාමින් වහන්සේ. එතුමියගෙන් දැනගන්නට ලැබුණ මේ ලිපිනේ ලැබිලා මම ආයුධම් පත්‍රයක් යොමු කරලා කතා කළාම මට කොහොම හරි ඒ ශිෂ්‍යත්වය ලැබුණා. ඉතින් ඒ ලැබිච්ච වෙලාවේ මගේ අම්මට තාත්තට ඒ ලැබිච්ච ශක්තිය ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මට මහපොළ ලැබෙනවට අමතරව ලැබෙන මේ මුදලින් මගේ අම්මට තාත්තට කොයිතරම් ශක්තියක් ලැබුණාද කියලා මම එදා දැක්කා. මොකද මගේ තාත්තට හැකියාව තිබුණේ නැහැ අපි දෙන්නටම අධ්‍යාපනයට අවශ්‍ය වියදම් ඔහුට තනියම කරන්න. ඒ වෙලාවේ අපේ ශික්ෂාපදනමේ ගරුතර පරවාහර චන්ද්‍රරත්න නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මට ලැබුණ මේ ශිෂ්‍යත්වයෙන් මගේ අම්මට තාත්තට ඒ ලැබිච්ච ශක්තිය මේ ලාංකේය සුවහසක් දරුදරියන්ගේ දෙමව්පිය අත්දකින්නට ඇති. මේ මගේ කතාව අපි හැමෝගෙම කතා වෙන්නට ඇති. ඒ හින්දා මෙවන් වූ සමාජ සත්කාරයක් මහඟු සත්කාරයක් කරමින් උන්වහන්සේ ඇතුළු ඒ ජපානයේ වෙසෙන ප්‍රංශයේ වෙසෙන අපේ ශ්‍රී ලාංකීය අපේ අම්මලා තාත්තලා හැමෝම එකතු වෙලා කරන්නව මේ සත්කාරය මං හිතන්නේ අපේ හදවත් වලින් දකිනවා ඊටාම විශිෂ්ට වූ කාර්යයක් අපි හැමෝම මං හිතන්නේ අද අපි මේ විදිහට රැකියාවක නියුතු වෙනවා වගේ මම දැනට පෙරදින විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනයේ හමාර කරලා ඉන්නේ මේ අවුරුද්දේ තමයි මම හමාර කළේ දැන් නොවැම්බර් මාසෙ විතර හාමුදුරනේ මට වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කිරීමේ සියලු සුදුසුකම් මම සපුරලා තියෙන්නේ. ඉතින් මං ඊටාම ආඩම්බරයෙන් කියන්නට කැමතියි ඔබ වහන්සේ එදා ඒ ආරම්භ කරපු දේ අද පළ දරනවා පළ දකිනවා අපි සියලු දෙනාම ඊටාම ආඩම්බරයෙන් අපිට කතා කරන්නට පුළුවන් අපි හැමෝම එකතු වෙමු මේ වැඩපිළිවෙල සහ උන්වහන්සේගේ ඉදිරි කටයුතු යාවත් කාලීන කරන්නට අපි හැමෝම එකතු වෙලා මේ සමාජ සත්කාරයේ පුරුකක් වෙන්නට අපි හැමෝම ඉටා ගනිමු කියන ගමන් උන්වහන්සේට තවත් දශක ගණනාවක් උන්වහන්සේගේ මේ සමාජ මෙහෙවර ඉදිරියට ගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවයි ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන්න බොහොම ස්තුතියි. පීවීආර් පතිරණ මහතාටත් බොහොම ස්තුතියි. අතන බලාපොරොත්තු වෙන අපේ ඒව දරුවන් ශිෂ්‍යත්වලාභී දරුවන් මිදිරියේදී ඔවුන්ගේ ශ්‍රමය ඔවුන්ගේ හැකියාව තවත් කෙනෙකුට මහඟු අත්වලක් වේවා කියලා. දන්කන් ධනංජය වීරසිංහට මීළඟ ඇරයුම දන්කන් ධනංජය වීරසිංහ මහතා තවත් ශිෂ්‍යත්වලාභී දරුවෙකු මොනරාගලින් මේ ඇත්තම ලොකු අවස්ථාවක් ඉතාම සංවේදී මම මොනරාගල ප්‍රදේශයේ ශිෂ්‍යයෙක් හැටියට අවස්ථාවන් අඩු ප්‍රදේශයක ශිෂ්‍යයෙක් හැටියට මේ අවස්ථාව මේ වගේ විශාල පිරිසක් මේ වගේ ප්‍රදේශයක මෙහෙම කතා කරන්න ලැබීම ගැන ස්වාමීන් වහන්සේ ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම අති සංවේදී මගේ කතාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් වැඩම සිටින අති ගෞරවනීය සංඝරත්නයන් වගේම මෙතිය මැදුරු සීලු දෙනාගෙන් අවසරයි කියන්න දෙන්නේ මට මගේ මේ ශිෂ්‍යත්වය මට ලැබුණේ මම පහවසර ශිෂ්‍යත්වයේ සමත් වී වසරක් ගෙවීමට මත්තෙන් තමයි මට මේ ශිෂ්‍යතා ආධාරය ලැබුණේ. ඇත්තෙන්ම මම දැනට අම්පාරහාඩි උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම ඩිප්ලෝමා ධාරියෙක් විෂයට මගේ අධ්‍යයන කාලය වසර 2 සාර්ථකව නිමකොට මේ වන විට බතලෙගොඩ වී පර්යේෂණ ආයතනයේ මගේ පුහුණුවීම් කටයුතු හමාර කරමින් සිටිනවා. කියන්න සතුටුයි අපේ ස්වාමීන් වහන්සේ තව නොබෝ දිනකින් මමත් අර මගේ සහෝදරයා වෛද්‍යවරයෙක් වූ ආසෙම නොබෝ දිනකින් වෛද්‍ය වෘත්තියට පැමිණ රැකියාවක් කරගෙන අම්මට තාත්තට ලොකු හයියක් වෙන්න අවස්ථාවක් ලැබුණ ආසෙම මටත් තව නොබෝ දිනකින් ඒ අවස්ථාව උදා වෙනවා. ඒ අවස්ථාව උදා වූායින් පස්සේ මගේ හිතේ තියෙන එකම සිහිනය මගේ හිතේ තියෙන එකම බලාපොරොත්තුව වන්නේ මට අද මෙතන මේ විදියට කොන්ද කෙලින් තියාගෙන කතා කරගන්න අවස්ථාවක් ලැබුණේ මගේ අධ්‍යාපනයේ හින්දා.
නංගියේ මල්ලි අක්කේ අයියේ හිතට දබා ගන්න යම්කිසි කෙනෙකුට හරි යම්කිසි පවුලකට හරි ගොඩ දා ගන්න පුළුවන් එක ළමයෙක් හරි එක සහෝදරයෙක් හරි ඉන්නවනම් මම ආයාචනයෙන් ඉල්ලීමක් කරනවා ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ උදෙසා පුළුවන් වූ හැකි උපකාරයක් කරන්න. මොකද ඒ අධ්‍යාපනය නිසා ඒ මුළු පවුලම ඒ මුළු ඒ වටා එක්රොක්කී සිටින පවුලටම ලොකු ජයග්‍රහණයක් ඒ දෙයින් ලැබෙන නිසා. මොකද පෞද්ගලිකව මම අද මේ දේ විඳිනවා. මොකද මට තව මාස කිහිපයකින් මට මගේ අම්මට තාත්තට ඒ වගේම මට මේ සඳහා උදව් කරපු ප්‍රංශයේ ජීවත්ව සිටින හෙට්ටිආරච්චි පවුලේ ඒ මහත්මියටත් විශේෂයෙන්ම මගේ අම්මා කෙනෙක් ඇටියට මාවණියෙන් එතුමියා උපයපු ධනෙ මාවණියෙන් වේදම් කරපු දෙයට මම අද ලොකු දෙයක් ඉෂ්ට කරලා තියෙනවා. අධ්‍යාපනයේ සාර්ථකව නිම කර තිබෙනවා. ඇත්තෙන්ම මෙහෙම ස්තුතියන් දෙනවා මේ සියලු දෙනාටම විශේෂයෙන්ම ශික්ෂා පදනමේ සියලුම කාර්ය මණ්ඩලයටම එතුමන් අපේ ස්වාමීන් වහන්සේට මේ කරපු මෙහෙවර ගැන මේ කරපු සංකල්පයේ ඉදිරියටත් ඔබ වහන්සේගේ පුරුකක් වශයෙන් දන්වැලක පුරුකක් වශයෙන් අපි එකතු වී සිටිනවා. මගේ සහෝදර ශිෂ්‍යතලාභී වෛද්‍ය ශිෂ්‍යයෙකු වගේ අපි සියලු දෙනාම එකතු වී අනාගතයේ අපි වෙනුවෙන් අපි අධ්‍යාපනය ලබන්න අපිට ලැබුණ මේ දේ අපි තවත් අපේ නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට මේ ලංකාවේ සිටින අහිංසක අසරණ දුප්පත් ඒ සහෝදරයෙක්ට අපිත් අපේ යුතුයකම ඉෂ්ට කරමු. සියලු දෙනාටම ස්තුතියන් දෙනවා මේ අවස්ථාව ලබා දුන්න පිළිබඳව විශේෂයෙන්ම ප්‍රංශයේ සිටින අප වෙනුවෙන් දහඩිය මහන්සි හම්බ කරපු ඒ ප්‍රංශයේ ජීවත් වෙලා සිටින සියලුම ශ්‍රී ලංකාවාසී ජනතාවටත් ඒ වගේම ප්‍රංශයේ සිටින ජනතාවටත් මේ ශික්ෂා පදනම සමග එක්ව සිටින සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියන් දෙනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. itu sarව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හොඳ සුබ අනාගතයක් උදා වේවා කියලා. අත් වශයෙන් මමත් මගේ බිරිඳත් පුද්ගලිකව සඳහන් කරනවා මේ අවස්ථාවේදී. මොකද අපි නිසා වෛද්‍යවරුන් දෙදෙනෙක් සහ තවත් දරුවෙක් සබරගමු විශ්වවිද්‍යාලයෙන් පිට වී තිබෙනවා මෙම ශිෂ්‍යත්ව කටයුතු වලදී. අපි නායක හමුදුරන්ට අපි තත්ත්වයක් සපීමෙන් මපමණක් නෙවෙයි තවත් බොහෝ දෙනෙක් ප්‍රංශයේ උන්වහන්සේ සමග නිරන්තරව උන්වහන්සේට විශේෂ දායකත්වයේ දරමින් සිටිනවා. මීළඟට ඇරයුමක් කරන්න කලින් අපේ නායක හමුදුරුවෝ දැනුම් දී සිටිනවා විවෘතව ආරාධනයක් කරන්න කියලා මේ ශිෂ්‍යත්වලාභීව සිටි දියණියකට අදහස් දක්වන්නට පොඩක් කලින් කිව්වේ එකයි විනාඩි 4ක කතාවක් අපි ලබා දෙනවා දියණියකට ශිෂ්‍යත්වලාභීව සිටි එක් දියණියකට අවස්ථාවක් තිබෙනවා මෙම කතාවෙන් පසු අපි ආරම්භ කරන්නේ මීළඟට තවත් දරුවෙක් ශිෂ්‍යත්වලාභීව සිටි ජී.එම්. තුෂාර චන්දනී දයානන්ද මස්තන්‍ය ශිෂ්‍යාවක් වී යුතුයිනේ දැනට ගුරුවරියෙකු ලෙස ඔව් එකම අපි විවෘත ආරම්භයක් ඔව් එක ශිෂ්‍යාවක් සිට නිසා අපි විවෘත ආරාධනයක් කරන්න හැදෙන් මොකද එක දියණියක් සිටිනවා දැනට ශිෂ්‍ය ගුරුවරියෙකු ලෙස කටයුතු කරන ලබන තුෂාර චන්දනී දයානන්ද මෙනෙවිය දැනුම් සිත් කෙරෙදුන් උතුම් ගුණ රැවුදුන් මට මහරු මිනවන් වඳිම් ඔබ පා පියුම් මනර මම හිතන්නේ මගේ ජීවිතය තුළ මම මේ කවිය කියන්නේ නැහැ හැමෝටම මගේ ජීවිතයට ශක්තියක් වුණු මගේ ජීවිතයට හයියක් වුණු අයට විතරයි මේ කවිය මම උපහාරය පුද කරන්න කැමතියි ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම අපගේ පූජ්‍ය පරවාහාර චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ ඇතුළු මේ ප්‍රතිභා සභාව තුල අවසරයි මගේ මේ පුංචි කතාවෙන් මට උණු ශක්තිය පිළිබඳ කතා කරන්නට අවසරයි විශේෂයෙන්ම මං ඉදිරියේ ඉන්න මගේ ආදරණීය ගුරු පියාණන් සරත් විජේසූරිය ගුරු පියාණන් මගේ පියාණන් විදිහට මං හරි ගෞරව කරනවා මගේ විශ්වවිද්‍යාල ජීවිතය තුල අද මට හරි ආසයි මගේ ගුරුවරයෙක් මෙතෙන්ද ඉස්සරහට ඇවිදලා කතා කරන්න ලැබීම ගැන මොකද මගේ ජීවිතේ මං හිතන්නේ සර්වත් දන්නේ නැතුව ඉතින් මම හැමදාම විශ්වවිද්‍යාල ලෙක්චර් හෝල් එකේ සර්ට සර් දන්නේ නැතුව හොරෙන් කවි ලිව්වේ අල්තිනායි වගේ ශිෂ්‍යයා සර් මේ ඉස්සරහා ඉන්නේ. මම හරි ආසාවෙන් සර්ට කවි ලිව්වා නමුත් මම විශ්වවිද්‍යාල ජීවිතේ දෙවන අවුරුද්ද වෙනකොට මගේ පියාණන් හදිසි අභාව වුණා. ඊට පස්සේ මට කවි ලියන්න මගේ ජීවිතේ අවස්ථාව හම්බුන්නේ නැහැ සහ මම හරි පීඩනයකින් මගේ මතක ශක්තිය පවා නැති වෙලා තිබ්බා. ඒක නිසා මම හරි අමාරුවෙන් මගේ විශ්වවිද්‍යාල ජීවිතේ ඉතිරි වසර 3 ගත කරේ.
ඒ තුල මම විශ්වාස කරනවා. නමුත් මට හයියක් තිබ්බ මගේ අම්මා තාත්තා දුන්න හයිය වගේම මට ලොකු හයියක් වුණා මේ ශිෂ්‍යාධාරයේ පංචශීල නිලින් ජයසේකර මැතිණිය ඉතාමත් ගෞරවණීය අවස්ථාවේ සිහිපත් කරනවා. මම මේ ලිපිය තුල මම දැක්කාම හරි සතුටු වුණා මේ අවස්ථාවේ මට කෘතගුණ දක්වන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව සහ මම ඇත්තටම වචනයක් දෙකක් ප්‍රකාශ නොකර නිවසට යා නොහැකි තත්ත්වයේ සිතුවිලි මගේ සිත තුළ තියෙනවා කියලා මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. මගේ ජීවිතය තුළ මම හිතන්නේ අර විශ්වයේ රටාව දකින්නට අම්මට හැකියාව දුන්නා කියලා කියන මහගමසේකරයන් අකුරු නූගත් අම්මා ඔබේ කියනවා. ඒ වගේ මගේ අම්මටත් ඇත්තටම අකුරු හැකියාව තිබෙන්නේ නැහැ. නමුත් ඉස්කෝලේ යවන්න අපේ අම්මට පුළුවන්කම තිබ්බා. ඒ එනකොට මගේ ජීවිතේ එදා මම ශිෂ්‍යාධාරයෙන් ගන්නකොට අපේ ආමුදුරන් වහන්සේ කිව්ව වචනයක් මට හරියට හිතට වැදුනා. ආමුදුරනේ හාමුදුරුවෝ කිව්වා මේ ශිෂ්‍යත්වයේ අරගෙන අනිසලෙස යොදවන්න එපා ඒක හරි පාප කර්මයක් කියලා. ඒ වචනේ හරියට හිතට වැදුණා. ඇත්තටම අපි උත්සාහ කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ කියන එක මම හරියට ඒ වෙලාවේ හිතට දාගත්තා. මම ඒතකොට 7 වසරේ හිටපු ශිෂ්‍යෙක්. ඒ නිසාම අපේ හාමුදුරනේ කියන්න සතුටුයි මම දැන් ගුරුවරියක් වෙලා වසරයි තාම. නමුත් අපේ මට මේ ශිෂ්‍යාධාරය ලබා ගන්න මඟ පෙන්වුවේ පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලය දැනට කතිකාචාර්ය ධූරය දන්න ලෙනගඩ ශ්‍රීනිවාස ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි මට මේ අයිදුම් පත්‍රය දාලා මේ ශිෂ්‍යාධාරය හදලා දුන්නේ. උන්වහන්සේත් එක්ක එකතු වෙලා අපේ මේ වෙන විට අපේ ආමුදුරනේ මම සිරසීවලියේ ශිෂ්‍යත්ව පදනම කියලා අපේ ප්‍රදේශයේ ශිෂ්‍යත්ව පදනමක් ආරම්භ කළා. මගේ අක්කා මේ වෙනුවට ඉන්නේ ජපානයේ. අක්කගේ ඒ ආධාරات එකතු කරන හාමුදුරුවෝ කිව්වාගේ මට දැන් බයක් තිබ්බා මේ ශිෂ්‍යත්ව වැඩසටහන කරන්න අපිට හැකියාවක් නැති වෙයිද කියලා. හාමුදුරුවෝ කිව්වා මම ශිෂ්‍යත්ව 3කින් තමයි ශිෂ්‍යාධාර දෙන්න පටන් ගත්තේ කියලා. ඉතින් හාමුදුරනේ මේ වෙනකොට අපි ශිෂ්‍යත්ව 2කින් තමයි පටන් ගත්තේ. නමුත් මේ වසර තුල ශිෂ්‍යත්ව 100ක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඒ දෙන්න ඕනේ මඟ පෙන්වීම කරේ ඔබ වහන්සේ කියන එක හරි පිං සිතින් මේ අවස්ථාවේ මතක් කරනවා. හාමුදුරනේ මිනිසත්කම කියන එක හිතට දැනුවේ දනවන්න එක අවස්ථාවක් ඔබ වහන්සේ අපට ලබා දුන්නා. ඉතින් ශිෂ්‍යයෙක් විදිහට මම ගුරුවරයෙක් විදිහට මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපනය හදාarලා දෙවන වසරේ ශිෂ්‍යයෙක් විදිහට තමයි මම අධ්‍යාපනය හදාarලා මේ වෙනකොට අවුරුදු දෙවෙනි අවුරුද්දට මේ ගුරු ජීවිතය ගත කරන්නේ. මගේ ශිෂ්‍යයොත් මම හරි ආසයි හරි ලස්සන ගුණ නැණ තියෙන ශිෂ්‍ය විදිහට පිරිපුන් ශිෂ්‍යයෙක් විදිහට ඉස්සරහට පෞරුෂයක් තියෙන ශිෂ්‍යෝ ටිකක් හදන්න මේ මඟ පෙන්වීම මේ මිනිසත්කම ඒ පිරිපුන් බව දුන්නේ අපේ ආදරණීය ගුරු පියවරු. මම හරි ආසයි ඒ වගේ ගුරුවරයෙක් විදිහට ඉස්සරහට යන්න. හොඳ පරිපූර්ණ ගුරුවරයෙක් විදිහට ඉස්සරහට යන ගමන් හාමුදුරනේ මම මෙතනින් නවතින්න කැමති නෑ. මට හරි ලොකු හයියක් මට නොහැකි කාලේ ඔබ වහන්සේලා ලබා දුන්නා. මේ මට හැකි කාලේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මගේ ජීවිතේ තව ඉස්සරහට යන්න. ඒ වගේම මම අනිවාර්යෙන් මතක තියාගෙන හිටිය හාමුදුරනේ මම මේ ශිෂ්‍යත්ව වැඩසටහන අනිවාර්යෙන් මගේ දායකත්වය ලබා දෙනවා. මම කවදා හරි වෘත්තීය ජීවිතයක් ගත කරද්දී කියන එක මේ අද දින මේ 20 වෙනි වසර සම්පූර්ණ වීම නිමිත්තෙන් මේ ශිෂ්‍යත්ව වැඩසටහන නැවතුණත් අපි හාමුදුරනේ මම හරි ආසයි. පසවි වැඩසටහන මගේ පූර්ණ දායකත්වය හැම මාසෙකම ලබා දෙන්න මගේ උපරිම දායකත්වය ලබා දෙන්න මේ අවස්ථාවේ ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව පොරොන්දු වෙන ගමන් අපේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ පිරිස දකින්න හරි ආසයි. මේ ඔබ වහන්සේ වපුරපු අස්වැන්න තමයි මම හිතන්නේ මේ ඉස්සරහා ඉන්නේ ಗುಣ මිනිසත්කම පිරිපුන් අස්වැන්නක් මම හිතන්නේ මේ ඉස්සරහා අපි දකින්නේ. හරි සතුටුයි මේ අපිට ඉස්සරහට යන්න මේ ශක්තිය දුන්නට ඔබ වහන්සේට ජීවිතයේ තියෙන තුරාම මේ පින් ඔබ වහන්සේට නිවන් දකින්නට හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරගෙන ගමම්ම මගේ ආයුෂත් අරගෙන ඔබ වහන්සේගේ ඉදිරි ජීවිතේ ආයුෂ වර්ණ සැප බල ප්‍රශ්නාවෙන් වැඩි දියුණු වෙලා ජීවිතේ පෙරමඟට පහන්තරු වූ ඔබ වහන්සේ අපේ ජීවිතය තුල නොමැකෙන මතක සටහනක් හරි ස්තම්භයක් සලකුණු කරා සහ මේ වගේ මේ අමරදේව ගාන්ධාරයන් මේ වගේ ප්‍රතිභා සභාවක් තුල ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන්නට මට අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් මම ඊටමත් භක්ති ප්‍රණාමක පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන ගමන් අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ ජීවිතය තුල තවදුරටත් ආගමික ශාසනික පුනර්ජීවය උදෙසා කටයුතු කරන දිරිය වාසනාව ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මට උගන්වපු ගුරුවරුන්ගේ නාමයෙන් මම මගේ ජීවිතය තුලත් ඔබ වහන්සේ මේ දුන්න හිතේ හයිය සහ මේ දුන්න මූල්‍යමය ශක්තිය ආශිර්වාදේ මම අද නැගිටලා ඉන්නවා. ඉතින් තව දරුවන් පිරිසකට නැගින්න උදව් කරන්න කියන ඒ ප්‍රාර්ථනාවත් එක්ක මෙතනින් මම මගේ කතාව අවසන් කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හාමුදුරනේ අපේ ජීවිත තුළ අපිට හරි මිනිසා කියන වචනයට පරිසමාප්ත අර්ථයක් දෙන්න හම්බෙන මිනිස්සු හරි අඩුයි. ඔබ වහන්සේ චීවරයදාරියෙක් වුණත් ඔබ වහන්සේ මිනිසත්කමෙන් පිරිපුන්ණු චීවරදාරියෙක් කියන එක මේ අවස්ථාවේ හරි ගෞරවයෙන් සිහිපත් කරමින් අපේ ජීවිතේට ශක්තියක් වුණා වගේ ඔබ වහන්සේගේ ජීවිතේට මේ සියල්ල විශ්වයේ ආශිර්වාදයක් වෙලා ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මයි කතාව අවසන් කරනවා. අර කියනවා වෙරළ හැම වෙලේම රළ
මුහුද ඇවිල්ලා හැමදාම නතර වෙන්නේ රළ ගාව. නමුත් රළ ඉක්මවා යන අවස්ථාවකුත් තියෙනවා. ඔබ වහන්සේ අපට අර වෙරළ ගාව නවතින්න නැතුව රළ ඉක්මවාගෙන යන්න හොඳ මාර්ගයක් පෙන්වුවා. ඉතින් ජලය පානය කරනවා නම් ගැඹුරුම තැනින් ජලය පානය කරන්න ඒ ජලයේ මිහිරි රසයි කියන එකත් ඔබ වහන්සේ අපි හරියට අපිට හැඟීමකින් යුතු හිතට දැනුවා. ඔබ වහන්සේට චිරංජයතු වේවා අපේ හාමුදුරනේ. තවදුරටත් මේ ශාසනික පුනර්ජීවය උදෙසා ඔබ වහන්සේගේ දිව්‍ය ශක්තිය ලබා දෙන්න සහ අපිට ශක්තියක් උණුවේ ප්‍රංශයේ සියලුම ජනතාවට සහ ලාංකික වාසී සියලුම දෙනාට මේ විශ්වයේ සියලු ආශිර්වාදයේ අපේ ආශිර්වාදය අපේ හදවත් තුල නැගෙන ආශිර්වාදය ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරමින් මම කතාව අවසන් කරනවා. ඒ අවසානයේ තුල මම මතක් කරන්න කැමතියි අපට ආරම්භයක් ඔබ වහන්සේ ලබා දුන්නා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අනේ මීළඟට පන්සේ ජීවිතය පිළිබඳ ග්‍රන්ථයේ එළිදැක්වීමේ අවස්ථාවේදී එම ග්‍රන්ථය හඳුන්වා දීමට කළ යුතු කතාව. දැන් මේ අවස්ථාවයි ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ ගෞරවනීය මල්වානේ චන්දරතන ස්වාමිපාදයන් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කරනවා. එම අනුශාසනාව පවත්වන හැටියට දිව්‍යාගහ යසස්සිය අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කොට ඇති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි හෙළ සංගීතාරණයේ මහා මුනිවර පණ්ඩිත් අමරදේව අපේ දේශයේ පිනට පහළ වුණ ගාන්ධර්ව යන්නේනි ඇමතිතුමනි අමතුමා ගිහිල්ලා නේද අනුගත සම්ප්‍රාණී අමුත්තනි දරුදරියනි ඇත්තටම කියනවා නම් 33 වසරක ප්‍රංශයේ ජීවත් වෙමින් අභියෝග ජයගත් පරවාහර චන්ද්‍රේ ශාසන වංශ කතාවේ ජීවත් වෙන මේ සංඝ පිතෘවරයාණන් පිළිබඳව කතා කරන එක මට ඒ කතා කරන්න මම ප්‍රාමාණිකයෙක් නෙවෙයි කියලා මට හිතුණා. ඒ තරම් දේවල් මේ පොත මම කියව මුල ඉඳලම හාමුදුරුවෝ මට පොත එව්වා විද්‍යුත් තැපැලෙන් කියවන්න කියලා. ඒ කියවපු මුල් අවස්ථාවේ ඉඳලා මට හිතා ගන්න බැරුව ගියා මම මොනවද මේ පිළිබඳ කියන්නේ ගොනු කරගන්නේ කියලා. නමුත් මට මතක් වෙනවා මහා කවි කාලිදාස වරක් සඳහන් කළ ප්‍රකාශයක්. මීට ප්‍රථම ඔබ නරඹුව වැඩසටහනක්. ඒ වැඩසටහනේ තිබුණ ප්‍රකාශයක් ජනනී ජන්ම භූමිච්ච ස්වර්ගාදපි ගරියසි කියලා. කිසියම් මානවයෙකුට තමන් උපන් දේශයත් තමන්ගේ මෑණියනුත් ස්වර්ග රාජ්‍යයට වඩා උතුම් කියලා මහා කවි කාලිදාස වරක් සඳහන් කළා. චන්දරතන නායක හාමුදුරුවෝ පරවාහැර ගමෙන් පටන් ගත්ත මේ ලෝක ශාසනික සමාජ සංස්කෘතික ජාතික සේවය ප්‍රංශේ පැරිස් නුවරට ගිහිල්ලා ඒ ගමන් ඒ කළ සේවය ඇත්තටම උන්වහන්සේට ගතින් ප්‍රංශේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ජීවත් වුණත් උන්වහන්සේ නිරන්තරයෙන් හිටියේ තම මාතෘ භූමියත් සමග. මුලින් සඳහන් කරපු සියලුම දෙනා මතක් කළා අපේ නායකහාරෝ මේ සිංහල දේශයට මේ සිංහල ජාතියට අපේ සම්මා සම්බුද්ධ ශාසනයට මොනවහනි අනර්ථයක් කරදරයක් වෙනවද හැම විටම යෝධ පතාකයේ කැටියට අප ඉදිරියේ පෙනී හිටපු ඇති අපට හොඳට මතකයි. මේ ශාසනය වර එක අපි කල්පනා කළොත් මහා පොළොවක් හැටියට එහි වනස්පති වෘක්ෂය අපේ පරවාහැර චන්දරතන නායක හාමුදුරුවෝ මට මතක් වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී කිසියම් වෘක්ෂයක් ළඟ සෙවන ලබන විට ඔබට හිතනවද මේ ගහ මට මොනවද කියනව නේද කියලා? අපට හිතෙන්නේ නැහැ. නමුත් ගහ අපට කියනවා මා නුඹට සෙවන සදන විට මම ගිනි කූටක අවුවෙන් පිච්චෙනවා. මා මොර සූර්ණ වැස්සෙන් පීඩා ලබනවා. හැබැයි මගේ තුන් හිතකවත් අමනාපයක් නැහැ. මං හෙට ආවත් හෙටත් මන් නුඹට සෙවන සදනවා. මා පළදරන විට මගේ අතු බිමට පාත් වෙනවා. නුඹලා ගල් ගහලා පොළු ගහලා අතු කපලා අපේ මගේ පළ ලබා ගන්න. මගේ තුන් හිතකවත් අමනාපයක් නැහැ. ලබන සැරේ මීට වඩා දෙන්න මම මහන්සි ගන්නවා. මේ ගහ අපට කියනවා මම මේ ලෝකයට උත්පත්තිය ලැබුවේ මේ ලෝකයට සේවය කරන්න. හැබැයි සේවය කරන්න යන ගමන රෝසමල් පමණක් අතුරපු සිනහ වලින් පිරුණ සුන්දර ප්‍රියංකර මාවතක් නෙවෙයි. එය නිന്ദා අපහාස දුක්
කම් කටළු කරදර හිරියර වලින් පිරිච්ච අතිශය තිත්තමාවත. ඒ තිත්තමාවතේ ගමන් කරමින් අපිට මේ ලෝක සේවය සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ මේ දෙවන්ත වනස්පති වෘක්ෂයේ වගේ අපේ ජාතියටත් අපේ ශාසනයටත් අපේ සංස්කෘතියටත් සෙවණ ලබා දෙමින් අප්‍රමාණ දුක් ගැහැට කරදර බාධක හිරිහැර දරා ගනිමින් අපට මේ පාඩම කියා දීලා තිබෙනවා. ඒ පාඩම තමයි මෙන්න මේ 30 වසරක අභියෝග ජයගත් ප්‍රංශයේ ජීවිතය කියන පොතේ තිබෙන. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ චන්ද්‍රරතන නායක හාරෝ පිළිබඳව. මේ අපි හැමෝම දන්නව. නමුත් චන්ද්‍රරතන නායක හාරෝ තමන්ගේ උත්පත්තිය ලබලා පරවාහැර ගම්මානෙන් ආදරණීය මෑණියන්ට පියාණන්ට ඒ දෙමව්පියන්ගේ ණයෙන් නිදහස් වෙලා ඇත්තම ශ්‍රී ලාංකික වශයෙන් ලංකාවේ ශාසනයේ පැවිදි වෙච්ච යතිවරයෙක් වශයෙන් උන්වහන්සේ කරන්න තියෙන සේරම තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරලා තිබෙනවා. ඒකට ජාතියක් වශයෙන් අපි ප්‍රණාම දක්වන්න ඕන අපේ හාමුදුරුවන්ට. රවීන්ද්‍රනාත් tagore වරක් මලක් දිහා බලාගෙන ඉන්නකොට tagore දැක්ක මේ මල කතා කරන. මේ මල කතා කරලා කිව්වා මම මේ ලෝකෙ උත්පත්ති ලැබුවේ එකම එක දෙයකට. කවුරුවත් හිතන්න එපා මං ඉපදුන්නේ නැහැ. ඔය කාලා බීලා පාටි දාන මිනිස්සුන්ගේ මගුල් මේසයක් සරසන්න. අතල සීතල කරපු මහා මන්දිරවල ධන කුවරේංග සඳලු තලවලට වෙලා එයතගේ මනදොල සම්පූර්ණ කරන්න. එහෙමත් නැත්නම් ලෝකේ අහංකාර ස්ත්‍රියේ කොණ්ඩ වලට වෙලා කොණ්ඩ සරසන්න මං ඉපදුන්නේ නැහැ. මං ඉපදුනේ එකම එක දෙයකට. ඒ තමයි කිසියම් දේශයක සැබෑ නිදහස වෙනුවෙන් සටන් කරලා මේ යන රණවිරුවන්ගේ මලගම දවසේ ඒ මලකඳ සෝහන දක්වා අරන් යන මාවතේ ගමන් කරන මිනිස්සුන්ගේ පයට පෑගිලා පාවඩයක් වෙලා පොඩි වෙලා මේ යන්න මං ඉපදුනේ. මල මිනිස්සුන්ගෙන් ඇහුවා කතා කරලා tagore අහනවා මිනිස්සුන්ගෙන් මලක් මෙච්චර දෙයක් කිව්වනම් උඹලා මොනවද ලෝකෙට කියලා කරලා තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට උත්තර අපේ චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ දීලා තියෙනවා. චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ මොකද මේ නිර්මාණය අපේ කාලේ ඩෝල්ටන් අල්විස් තමන්ගේ පංගිදින් අකුරු බවට පත් කරලා සංගීතාරණේ මහා මුනිවරයාණන් පණ්ඩිත් අමරදයන් තනුවකින් සරසලා අපි යුගයේ ගායිකාව නන්දා මාල්ලි වරක් ගීතයක් වශයෙන් ගායනා කළා. උඩු ගුලියන් ගොතා බඳින නීල වර්ල සරසන්නට මා පිපුණේ නෑ මේ දරණේ කියලා ඒ tagore නිර්මාණය. මට මතක් වුණේ tagore ඇහුවා මලක් මෙච්චර දෙයක් කිව්වනම් උඹලා මොනවද කියලා තියෙන්නේ කියලා ලෝකෙට. චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ තමන්ගේ මනසට තට්ටු කරලා අහන බලනකොට උන්වහන්සේ මම මතක් කරන්න ඕන මේ මතක් කරන්නේ ආශිර්වාදාත්මකව අපේ ආයුෂ අරගෙන බොහෝ කල ජීවත් වෙන්න ඕන. මේ සැප්තැම්බර් 10 වෙනිදාට 60 වෙනි ජන්මදිනය සමරනවා චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේට ආශිර්වාදාත්මකව මේ මතක් කළේ ප්‍රකාශය උන්වහන්සේ වසර 60ක නෙවෙයි වසර 160ක ජීවන කාලයක් ප්‍රමාණයට උන්වහන්සේ අපේ රටටත් අපේ ජාතියටත් අපේ ශාසනයටත් අපේ සංස්කෘතියටත් උන්වහන්සේ සේවය කරලා තිබෙනවා. ඒ නිසා චන්ද්‍රරතන නායක හාමුදුරන්ට මේ ආරම්භ කරපු ශිෂ්‍යත්ව වැඩසටහන අද අවසන් වුණත් අපේ මහාචාර්යතුමත් ඒ බව මතක් කළා. අද ජාතිය වෙනුවෙන් ජාතියේ පුනර්ජීවනය වෙනුවෙන් ජාතියේ සංවර්ධනය වෙනුවෙන් උන්වහන්සේ මුළු ජීවිත කාලයම කැපකරන කල්පනාවෙන් තමයි අර මේ පොතේ අවසානයේ මම මේ තිත තියනවා කියලා කිව්වට තිත් තියන්න වෙන්නේ නැහැ. ඒ තිත් කොමා බවට පත් වෙලා තව ඉදිරියට මීටත් වඩා වැඩි ජවයකින් වැඩි වේගයකින් උන්වහන්සේට අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ සංස්කෘතිය වෙනුවෙන් අපේ පුංචි දරුවෝ වෙනුවෙන් මේ දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න තුනුරුවන්ගේ අප්‍රමාණ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය අප මේ රැස්වල ඉන්න හැමෝම මම හිතනවා හිතන්න දෙයක් නෑ ඇත්තම තමයි මේ හැමෝම ඉන්නේ චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ ඉතාම හිතවත් ප්‍රේමනාප ලෙන්ගතුම පිරිස මේ ඉන්නේ අප්‍රමාණ ආදරයෙන් සෙනෙහසින් දයාබරත්වයෙන් මේ මෛත්‍රියෙන් ඉන්න පිරිසක්. ඒ නිසා මේ හැමෝගෙම හදවත් වලින් නැගෙන්නේ චන්ද්‍රරතන නායක හාමුදුරුවන්ට තව চিරාත් කාලයක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අපිත් ආයුගෙන ජීවත් වෙන්න කියන මේ ආශිර්වාදය මේ සෑම හදවතකම නැගෙන බව මම හොඳ ආකාරව දන්නවා. ඒ නිසා ඔබ හැමෝගෙම මේ මනසින් පිට වෙන අව්‍යාජ වූ මේ සෙනෙහබර දයාබර ආශිර්වාදය අපේ නායකයන් ලැබිලා උන්වහන්සේට
තව চিරාත් කාලයක් අපේ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම පුංචි දරුවන්ටත් මම ඉල්ලීමක් කරන හැමෝටම ඉල්ලීමක් කරනවා මේ පොත කියවලා මෙන්න ජාතික වීරවරු අවසාන වශයෙන් මේ කියන්න ඕන නායක හාමුදුරුවනේ මේ ළමා මනසෙත් මේ තරුණ මනසෙත් ජාතික වීරයෝ බවට පත් කළේ පරාජය දරා ගන්න බැරුව ප්‍රතිවාදයාගේ මූණට බැල කනහපාපු මයික් ටයිසන් අත්ෙන් අත්තට පරමු ටාසන් කනේ කරාම්බුවක් දාගෙන බෝලෙට 6 පාරක් ගහව බ්‍රෑන් ලාර අඩනුවත්ව සින්දුවක් කිය මල් ගහක් වටේ කැරකුණු මඳුරේ දික්සිට්ලා ජාතික වීරයෝ බවට මේ ළමා මනසේ පත් කරලා තිබෙනවා. ඒක අපේ මහාචාර්යතුමා ඒ ප්‍රමාණය සඳහන් කළා. මෙන්න ජාතික වීරවරු මෙන්න කියවන්න මේ වීරවරු තමන්ගේ හදවතේ ඇඳගන්න හතේ ජීවත් කරවන්න මේ ගමන් මග යන්න අපට පුළුවන්. අපි මේ හැමෝම කතා කරන මේ අභියෝග ජයගෙන ඉදිරියට අපේ ජාතිය අපේ සංස්කෘතිය සියල්ල බේර ගන්න පුළුවන් මේ ජාතික වීරවර චරිත තමන්ගේ මනසේ තැන්පත් කරගත්තොත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කැමති නෝබල් ත්‍යාගලාභී රවීන්ද්‍රනාත් tagore තුමාගේ ගීතාංජලි නැවති කාලගන්තෙන් එක ගීතයක කොටසක් මම දැන් ගායනා කරනවා. මම හිතනවා ඒක මේ අවස්ථාවට තාම උචිතයි කියලා මම හිතනවා. ඒ මේ විදිහටයි පට්ටු අදහස් නම් පෞරින් ලෝකය කැබලිවලට නොවේදී ඥානය නිවහල් වී බෙන්තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ. සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ. එදා මහා කවි tagore ඒ කරපු ආයාචනයේ මම අද පරහර චන්ද්‍රාතන නාහිමියන්ට ඒ මම පවරනවා. එහෙම මා මතක් කරනවා අපේ චන්ද්‍රාතන නාහිමියන් මේ ඉතාලි tagore මහා කිවිඳුන් කියපු දර්ශනය තවත් ඉදිරියට අරගෙන යන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. අන්ගේ හඬ අහන්නට අද මේ ශාලාව තුලදී ඊටමත් වැදගත් අවස්ථාවක් මේ අද ස්වර්ණමය අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. අපි යලිත් ප්‍රාර්ථනා කරනවා අපේ විශාරද පණ්ඩිත් අමරදේව ප්‍රවීණයාණනි අපේ ලෝකේ සිංහල ලකුණ ඔබතුමයි. දින ඔබතුමාට චිරංජයතු තවතවත් නිදුක්ව නිරෝගීව සිටින්නට වරම් ලැබේවා කියලා අපේ ආයුෂත් ගැන අපට වඩා කල් ඔබ ජීවත් වේවා. සහෘදයෙකුට ප්‍රණාමය පෙන්නමන්නට. එතුමා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් හැටියට පසුගිය දිනවල සමුගත්තා. එතුමන් ප්‍රන්සෙන් පැරිස් නුවරින් ලංකාවට පැමිණ යලිත් කොළඹ සේවය කරනට. ඒ කියන්නේ
ඔබට සේවය කරන්න. අපෙන් සේවය කරලා දැන් ඔබට සේවය කරන්නට පැරිස් නුවර සිට කොළඹට සම්ප්‍රාප්තිය සිටිනවා. ඉතින් එතුමන් සෑම උත්සවයකදීම අප සමග අත්වල බැඳගත් ඉතාමත් හොඳ සහෘදයන් කෙනෙක්. සිංහල වැඩකදී බෞද්ධාගමික වැඩකදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන යුනෙස්කෝ මගින් පැවැත්වූ වෙසක් උත්සවවලදී එතුමා විශාල වැඩකඩ සම්භාරයක් ඉෂ්ට කරන ලැබුවා. එතුමා කතෝලිකයෙකු වුවත් බෞද්ධ වැඩවලදී මහා විශාල කඩු සම්භාරයක් කරනු ලැබුවා. වෙසක් කූඩු පවා එතුමාගේ අතින් නිර්මාණය වුණා. ඉතින් ඊටවත් හැබෑ බෞද්ධයෙක්, නිර්මල බෞද්ධයෙක්. ඒ වගේම නිර්මල චරිතයක් හිමි පියකරු සිනාවකින් මුවසරසාගෙන නිරන්තරව අප සමග ගත කරපු මහත්මයෙක්. ඉතින් එතුමන් වෙනුවෙන් අපේ නායක හාමුදුරුවෝ අර අපේ මහා ගාන්ධර්වයාණන්ට පිරිනැමු සම්මානය වගේම සම්මානයක් පිරිනමන්න සූදානම් සිටිනවා අපේ පරවහැර චන්ද්‍රරත්න නායක හාමුදුරුවෝ. මෙන්න මෙහිමයි මේ පිළිබඳව එතුමන්ගේ විස්තරය එතුමන් නායක හාමුදුරුවෝ සඳහා සටහන් කරලා තිබෙන්නේ. මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමය යන ආප්තවදන තම ජීවිතයේ එකම ආදර්ශය කොටගත් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම්වරයා වශයෙන් සුඛිය දුරෙහි වගකීම් සියලු බාධක හමුවේ මහා මෙරක්සේ නොසැලී මැනවින් ඉටු කරමින් ප්‍රකට කළ රාජතාන්ත්‍රික භාවයටත් ප්‍රංශයේ පැවැත්වුණු ආගමික ජාතික හා සමාජික සියලු අවස්ථාවලදී හෙළ සංස්කෘතියට අනුගතව ක්‍රියා කරමින් සිය මාතෘ භූමියේ අනන්‍යතාවය සුරක්ෂා කරමින් දැක්වූ දේශහිතයිශී භාවයටත් මෘදු දයාර්ධ මනසකින් හෙබි පියකරු සිනහවෙන් මුවසරසා ගැනීමෙන් දැක්වූ මානව හිතවාදීත්වයටත් උපහාර වශයෙන් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානට අනුබද්ධ සෙක්සා පදනම මගින් ජෝර්ජ් කුක් නම් සහෘදයාණන් වෙත මෙම සම්මානීය ප්‍රදානය කළ වගයි. කුක් මහතාණෙනි, ඔබතුමාට මේ අවස්ථාව අපේ නායක හාමුදුරන් විසින් ඔබතුමන්ට මේ සම්මානීය පිරිනමනවා. ජෝර්ජ් කුක් අපේ හිතවත් සහෘදයාණන්ට. වැඩසටහන ආරම්භ කළේ ශිෂ්‍යත්ව 3කින් කියලා. ඒ ශිෂ්‍යත්ව 3කින් ආරම්භ කරපු වැඩසටහනේ එක ළමයෙක් හිටියා චමල් ප්‍රියන්ත කියලා. ඉතින් ඒ ළමයා අද දොස්තරවරයෙක් හැටියට පස්වෙනි පන්තියේ ශිෂ්‍යත්වය ලබාගත් ඒ ළමයා පොළොන්නරුව යාය 18 ළමයෙක්. නමුත් ඒ ළමයාත් අද පැමිණෙන්න හිටියා. නමුත් ආසනාවකට ළමයට පැමිණෙන්න උනේ නැහැ. නමුත් ඒ ශිෂ්‍යත්වය ලබා දුන්න ගායත්‍රි සේනානායක කියන දුවනිය අද එංගලන්තේ වෛද්‍යවරියක්. ඉතින් ඒ වගේම ඒ දෙපළ අතර දෙන්නම අද දොස්තරවරු හැටියට රටවල් දෙකේ සේවය කරනවා. ඉතින් මම මේක විශේෂයෙන් සඳහන් කළේ ඒ පළවෙනි ශිෂ්‍යත්ව 3න් එක ළමයෙක් අද දොස්තරවරු වුණා වගේම ඉංජිනේර්වරු වෙච්ච ඒ වගේම අපේ රටට සේවය කරන විශාල පිරිසක් අද බිහි වෙලා තිබෙනවා. ඉතින් මම තෑගි පාර්සල පිළියෙල කරනකොට විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අපි රස්සාවල් කරන අයට අපි යම් කිසි මුදලකින් ආධාරයක් කරන්නේ නැහැ. නමුත් අපි මම ප්‍රංශෙන් ගෙන ආපු පෑනකුයි තවත් පොඩි තෑග්ගක් තියෙනවා සීවටනයක් හැටියට. ඉතින් ඒ පොඩි තෑග්ග උනත් කමක් නැහැ. ඔයාලා අද රටට සේවය කරන අය වෙනුවෙන් මම මේ සිත සතුටින් දෙන ආධාරයක් එම තෑග්ගක් ඒකත් අරගෙන යන්න කියලා මේ අපේ වැඩ රජයේ සේවයේ නියුතු වෙන අපි එයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අනිත් ළමුන්ට ශිෂ්‍යත්ව ලාභී තාමත් ශිෂ්‍යත්ව ගන්න ළමයින්ට අපි ආධාරයකුත් සමග මුදල් ආධාරයකුත් සමග ත්‍යාග පාර්සලයක් ලබා දෙන්නට කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒවා අර මේ ස්තුති කතා ඉවරණයින් පස්සේ එළියේ අපේ සංවිධායක මණ්ඩලය පිළියෙල කරලා තිබෙනවා. ඒ ත්‍යාග ඔබට ලබා දෙන්නට. ඒ නිසා කලබල නොවි ගිහිල්ලා ඒ ත්‍යාග ලබා ගන්නට කියලා මා විශේෂයෙන්
මේ අවස්ථාවේ මතක් කරනවා විශේෂයෙන් අපේ අනුෂී නෝනාත් ඉන්දු නෝනාත් චම්මි නෝනාත් ඒ වගේම රේණුකා නෝනාත් ඒ 4 දෙනා අපේ පොඩි හාමුදුරුවොත් සමග එකතු වෙලා ඒ කටයුතු කරයි. ඉතින් දැන් මගේ ඒ කෙටි දැනුම් දීමයි ඊට පස්සෙ අපේ අමර ගුණසේකර මහත්මයා ස්තුති කතාවට ආරාධනා කරයි. බොහොම ස්තුතියි අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ. අපි සමහර විටක අප හමුවන්නේ කුක් මහතාණෙනි. ඔබතුමා තානාපති වෙලා වෙන්න පුළුවන් සමහර විට. ඊළඟ අවස්ථාවේදී ශ්‍රී ලංකා තානාපති හැටියට වෙනත් විදේශයකදී අපි ප්‍රාර්ථනා කරනවා යත් ඉක්මනින්ම ලැබේවා කියලා ඔබතුමන්ට තානාපති දුරේ. ඉතින් උත්සව වැඩ කටයුතු නිමාවටපත් කරන්නටයි දැන් මේ කාල වේලා එළඹී තිබෙන්නේ. අපි ඉතාමත්ම ගෞරවපූර්වකව ඇරයුම් කරනවා ආඩි අම්බලම සරණතිස්ස පිරිවෙන්නේ ආචාර්ය පූජ්‍යපාද කැන්දවින්නේ රාහුල ස්වාමීපාදයන් වහන්සේට ස්තුති කතා පවත්වන හැටියට. ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වරප්‍රමුඛ වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. මේ උත්සව සභාව වෙනුවෙන් සහභාගී වෙලා සිටින ආරාධිත ප්‍රභූවරුන් ප්‍රදාන මේ අවස්ථාවේ මේ උත්සව සභාව සාර්ථක කර ගැනීම වෙනුවෙන් සහභාගී වෙලා සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. අපට මේ මොහොතේ පැවරලා තියෙන්නේ ස්තුති කතාව සිද්ධ කිරීම. අපි කල්පනා කළා ඊට ප්‍රථමයෙන් මේ ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධයෙන් අපට තිබෙන අත්දැකීම යම් ප්‍රමාණයකින් හෝ ප්‍රකාශ කරන්න ඕන කියලා. අපේ ගුරුදේව නායක මාහිම්පාණන් වහන්සේ සමග අප එකතු වුණේ 2002 වර්ෂයේ. එදා ඉඳලා මේ දක්වාම මේ ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධයෙන් අපිට යම් යම් අත්දැකීම් තියෙනවා. අපි කුඩා අවදියේ ඉඳලා මේ ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් පංච ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය සංවිධානයේ මගින් මේ මෙහෙයවන්නට යෙදුන අපේ ගුරුදේව නායක මාහිම්පාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ පවත්වන්නට යෙදුන ශිෂ්‍යත්ව වැඩසටහන අපි බොහොම ආසාවෙන් බොහොම ගෞරවයෙන් බොහොම ලැබිකමකින් ඒ දිහා බලපු පිරිසක් අපේ සහෝදර හාමුදුරුවරු අපේ පොඩි හාමුදුරුවරු ඇතුළු අපි සියලු දෙනාම ඇත්තටම මේ වෙලාවේ යම්කිසි සංවේගයක් තියෙනවා. අපේ ගුරුදේව නායක මාහිම්පාණන් වහන්සේ මේ වැඩසටහන හමාර කිරීම සම්බන්ධයෙන් හැබැයි අපිට ගොඩක් සතුටුයි මේ වැඩසටහන හමාර කරලා ඒ සමගම තවත් වැඩසටහනක් ආරම්භ කිරීම පසවි දරුදිරි වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් අත වශයෙන්ම අපේ ගුරුදේව නායක මාහිම්පාණන් වහන්සේ පිළිබඳව අපි කල්පනා කරනකොට ඊටාම පරමාදර්ශී භික්ෂු චරිතයක් උන්වහන්සේ නිරන්තරයෙන්ම කතා කරනකොට සිහිපත් කරන දේ තමයි මම මට ලැබෙන දේ අනික් අය වෙනුවෙන් කැප කරන්න ඕන. විශේෂයෙන්ම අපි දන්නවා ඒක විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන අපේ ගුරුදේව නායක මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේගේ අවශ්‍යතාව වෙනුවෙන් වාහනයක් මිලදී ගත්තා. නමුත් එයත් පසු කාලීනව විකුණලා උන්වහන්සේ එහි මුදල් පවා මේ අදින් ඉදිරියට ආරම්භ කරන පවත්වාගෙන යන්න බලාපොරොත්තු වන පසවි දරුදුරි වැඩසටහන වෙනුවෙන් තමයි කැප කරන්නට යෙදුනේ. ඒ නිසා මේ වෙලාවේ උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් විදියට අපේ අනිකුත් අපේ සුජාත හාමුදුරුවෝ ඒ වගේම අනෙක් අපේ පොඩි හාමුදුරුවෝ පොදුවේ අපි සියලු දෙනාම මේ උන්වහන්සේගේ කටයුත්ත පිළිබඳව විශේෂයෙන්ම සතුටටපත් වෙනවා සන්තෝෂ වෙනවා මේ වගේ ආචාර්යවරයෙක් අපේ ජීවිතයට මුණ ගැහිම සම්බන්ධයෙන් මේ මොහොතේ අපට පැවරලා තියෙන කාර්යභාරය
මේ උත්සව සභාව වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වුණ වැඩම කරන්නට යෙදුන ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම ප්‍රභූ පිරිසටත් අනික සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම ස්තුතිය පළ කිරීම අපට පැවරෙන වගකීම වන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ මේ පවත්වන්නට යෙදුන අවසාන වරට පැවැත් වූ මේ ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් විශේෂ ආරාධනාවෙන් මේ ස්ථානට වැඩම කරන්නට යෙදුන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත අතිපූජනීය දවුල්දෙන ඥානිස්සර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා පූර්වකව මූලික වශයෙන් ස්තුතිය පිරිනමනවා. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය පල්ලත්තර සුමන ජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ අවස්ථාවනේ වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළ කරනවා වැඩම කිරීම සම්බන්ධව. ඒ වගේම කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධ ආයතනාධිපති අතිපූජ්‍ය දිව්‍යාග යසස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය හබරකඩ ඉන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය පිළියන්දල වෑවල සිරි විජයාරාම විහාරාධිපති ගෞරවනීය වෑවල වේපත ඉර හේමාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනු ලබනවා. ඒ වගේම කොළඹ මරදාන විද්‍යෝදය මහා පිරිවෙනේ අධිපති දර්ශනපති රාජකීය පඬිත පූජ්‍ය බලංගොඩ සෝබිත ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති වැල්ලවත්ත සාම විහාරාධිපති හැඩිගම ශාස්ත්‍රපති පූජ්‍යපාද අතපත්තු කන්දේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පිරිනමනු ලබනවා. ඒ වගේම හැඩිගම සුදර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාකියාදිනියේ පේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමනු ලබනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කතිකාචාර්ය පූජ්‍යපාද මල්වානේ චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ අවස්ථාව වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේටත් ඒ වගේම මරදාන මෛත්‍රී විහාරයේ විහාරාධිපති හල්විටිගල සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ මේ උත්සව සභාව සාර්ථක කිරීම වෙනුවෙන් මේ සඳහා ආශිර්වාද කිරීම වෙනුවෙන් වැඩම කරන්නට යෙදුන පූජනීය මහා සංඝරත්නයට මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුතිය පිරිනමනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වුණ ගිහි ප්‍රභූවරුන් ප්‍රදාන සියලු දෙනාටමත් අප පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමන්නට අවශ්‍යයි. ඒ අනුව මේ අවස්ථාවේ විශේෂ ආරාධනා සහිතව සපමිනෙන්නට යෙදුන පණ්ඩිත් අමරදේව මැතිතුමාණන් එම මහත්මනිය අපි ගෞරවයෙන් යුතුව සිහිපත් කරන දෙපළක්. තේ අය මේ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන මොහොතේ මේ ස්ථානට සහභාගී වුණ බව අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් අද දවසේත් මේ සහභාගී වුණා. ඉතින් ඒ දෙපළටත් අප පුණ්‍යානුමෝදනාව ස්තුතිය විශේෂයෙන්ම පිරිනමනු ලබනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ගරු අමාත්‍ය පාටලේ චම්පික රණවක ගරු ඇමතිතුමාටත් පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමනු ලබනවා. ඒ වගේම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මැතිතුමාට පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමනු ලබනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ගරු සරත් විජේසූරිය මැතිතුමාණන් විශේෂ දේශනය වෙනුවෙන් සහභාගී වෙන්නට යෙදුණා. එතුමාණන්ටත් පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමනු ලබනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ ලේකම් පරවාහර චන්දරතන පුණ්‍ය භාරයේ භාරකාර ගරු මහින්ද මඩිහේවා මැතිතුමාටත් ඒ වගේම නේචර් සීක්‍රට් සමූහ ව්‍යාපාරයේ අධිපති සමන්ත කුමාරසිංහ මැතිතුමාටත් එම මැතිණියටත් ස්තුතිය පුණ්‍යානුමෝදනාව පිරිනමනු ලබනවා. ප්‍රංශ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු තානාපති ජෝර්ජ් කුක් මැතිතුමා මේ අවස්ථාවේ සහභාගී වුණා. එතුමාණන්ටත් පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමනු ලබනවා. ඒ වගේම පනාගොඩ මැතිතුමා, ඒ වගේම කපිතාන් ගාමිණී ගුණරත්න මැතිතුමාණන්, ඒ වගේම විශේෂයෙන්ම මේ උත්සව සභාව පැවැත්වීම වෙනුවෙන් මේ ශාලාව ලබා ගැනීමට විශේෂ උපකාර සිද්ධ කරන්නට යෙදුණ සරත් මාතරආරච්චි මැතිතුමා, ඒ වගේම එම මැතිණිය විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ අයට පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමනු ලබනවා. නිරංජලා සරෝජනී මහත්මිය, ඒ වගේම අබේරත්න මහත්මයා, බර්නාඩ් මහත්මයා, ඒ වගේම රෝහිණී මහත්මිය ඇතුළුව මේ අවස්ථාවට සහභාගී වුණ, ඒ වගේම හසන්ත මහත්මයා, ඒ වගේම මහින්ද විජේතිලක මහත්මයා කියන මේ හැම දෙනාමත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමනු ලබනවා. ඒ වගේම මේ සභාව මෙහෙවන්නට යෙදුණ අමර ගුණසේකර මැතිතුමාටත් පුණ්‍යානුමෝදනාව ස්තුතිය පිරිනමනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට විශේෂයෙන්ම අනුග්‍රහය දැක්වූ මේ උත්සව සභාව මේ ආකාරයෙන් අලංකාර අයුරින් මෙහෙයවීමට සකස් කර ගැනීමට උපකාර වුණ සියලු දෙනාම සරත් මාතර ආරච්චි මහත්මයා, එම මහත්මනිය විශේෂයෙන්ම සිහිපත් කරන අපි මුලින් සිහිපත් කළා. ඒ දෙපළ මූලික වෙලා තමයි මේ උත්සව ශාලාව මේ ආකාරයෙන් ලබාගෙන මේ කටයුතු සිද්ධ කරන්නට අවකාශ සැලසුනේ ඒ අයගේ අනුග්‍රහය නිසා. ඒ නිසා විශේෂයෙන්ම මේ දෙපළට අප ආශිර්වාද කරන පුණ්‍යානුමෝදනා කරන ස්තුති පූර්වක පුණ්‍යානුමෝදනාව විශේෂයෙන්ම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම පොදුවේ මේ අවස්ථාවේ සහභාගී වෙලා ඉන්න හැම දිනාටමත් අප පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පිරිනමනු ලබනවා. මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් දෙමව්පියෝ, දුවා දරුවෝ ඇතුළු හැම දිනාටම අප පුණ්‍යානුමෝදනා සිද්ධ කරනු ලබනවා. ඉතින් මේ වෙලාවේ සමහර විට අපට නම් සිහිපත් කරන්නට බැරි වෙච්ච පිරිසක් ඉන්න පුළුවන්. ගුරුදේව නායක මාහිම්පාණන් වහන්සේගෙන් විටින් විට අහගත්ත තොරතුරුත් එක්කයි මේ ස්තුති කතාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒ නිසා යම් අඩුපාඩුවක් සිද්ධ වුණා නම් ඔබට මේ ස්තුතිය පිරිනැමීමේදී ඒ වෙනුවෙන් සමාව භජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වුණ ගෞරවනීය මහා සංඝරත්නයේ ඇතුළු ප්‍රභූවරු ඇතුළු හැම දෙනාටම නැවතත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අපේ ස්තුති කතාව මෙතනින් හමාර කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් විශේෂයෙන්ම ඊටාම සන්තෝෂයටපත් වෙනවා අපේ අමරදේව මැතිතුමා බොහොම සුළු කාලයකට තමයි එන්නම් කියලා කිව්වේ. නමුත් මේක ඉවරනකම් මෙතන හිටීම ගැන මම ඊටාමත්ම සන්තෝෂයටපත් වෙනවා. ඉතින් ඒක කියන්නේ මේ උත්සවය ඊටාමත්ම හොඳට කෙරුණායි කියලා එතුමාත් හිතනවා ඇති. ඉතින් ඒක නිසා අපි ඊටාමත්ම එතුමාට නැවතත් අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් අපේ රටට සේවය කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා.